අයිබෝවන් සියලුම දෙනාට ලැබුවා වූ 2021 වර්ෂය ජය සතුට පිරි නිරෝගිමත් වර්ෂයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද 2021 වර්ෂයේ හා පුරා කියලා ඉතාලි ඩොකියුමන්ට්ස් වැඩසටහන ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. අපි පෙර දැනුම් දීම් කළා. අද දවසේදී අපි කතා කරන්නේ කුමන මාතෘකාවක් පිළිබඳවද කියලා. ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට අති වැදගත් වූ මාතෘකාවක් තමයි මෙවර අපි තෝරාගත්තේ. මෙහිදී අපි සඳහන් කළ යුතුමයි ලෝකයේ විසිරී පැතිරී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් බොහොම වාසනාවන්තයි කියලාත් එක වෙලාවකට කියන්නට පුළුවන්. මෙවැනි රටක විශ්‍රාම වැටුපක් අපිට ලබා ගන්නට ලැබීම කෙතරම් භාග්‍යයක්ද. ඉතින් ඒ විශ්‍රාම වැටුප කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ? ඉතාලියේ විශ්‍රාම වැටුප වර්ග කොපමණ තිබෙනවද? මේවා ලබා ගන්නේ කොහොමද? මේවා ලබා ගැනීමේදී යම් යම් අවස්ථාවලදී ආපදාවලට ලක්වීමේදී මිය යෑමේදී මොනවාද සිදු වෙන්නේ? ඒවා Tamanගේ බාරකාරයන් අතරට පත් කරන්නට අවශ්‍ය කරන ලිපිගුණ මොනවාද? යනාදී පිළිබඳව අද අපි විශේෂයෙන්ම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉතාලියේ පුරවැසි භාවය ලබාගෙන වෙන රටකට ගිහිල්ලා ඉතාලි පෙන්ෂන් එක කොහොමද ගන්නෙ? ශ්‍රී ලංකාවේදී Tamanගේ පෙන්ෂන් එක විශ්‍රාම වැටුප ශ්‍රී ලංකාවේ ඉඳගෙනම භුක්ති විඳින්නට පුළුවන්ද? මේ අනාදී කරුණු පිළිබඳව අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පතිරණ වොයිස් නරඹන ප්‍රේක්ෂක ඔබට බොහොම ගෞරවයෙන් අපි ආරාධනාවක් කරනවා. ඔබේම ආදරණීය ඥාතීන්ට හිතමිතුරන්ට ඔබට කළ හැකි ලොකුම සේවය තමයි අද මේ විශ්‍රාම වැටුප පිළිබඳ ඔබ දැනගන්නවා වගේම එයාට දැනුවත් වන්නට ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එක පතිරණ වොයිස් YouTube channel එක subscribe කරන්න කියලා අපි බොහොම ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරනවා. අද දවසේ වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නේ වසර ගණනාවක් මුළුල්ලේ ඉතාලියේ විශ්වාසනීය ප්‍රමිතිගත විදේශිකයන් වෙනුවෙන් වැඩ කරන ආයතනයක්. ඒ තමයි වෙරෝනා චෙන්ට්‍රු මිගාන්ති ආයතනය. එහි අධ්‍යක්ෂිකා ශිරෝමි පෙරේරා මහත්මිය අද බොහොම ගෞරවයෙන් යුතුව අපි වැඩසටහන පිළිගන්නවා. අයිබෝවන් ශිරෝමි පෙරේරා මහත්මිය. අයිබෝවන් මහින්ද. ඒ වගේම අද මේ වැඩසටහන අධ්‍යක්ෂණය කරමින් ඉතාලියේ වසර ගණනාවක් සේවය කරලා මේ වන විට එංගලන්තයේ වාසය කරන මාධ්‍යවේදී ඒ වගේම සමාජ සේවක අජිත් හෙට්ටිආරච්චි මහත්මයාවත් බොහොම ගෞරවයෙන් යුතුව අද වැඩසටහනට පිළිගන්නවා. අයිබෝවන් අජිත් මහත්මයා. අයිබෝවන්. මේ දෙපළත් සමග තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. අපි මේ පිළිබඳව දැනුවත් කරද්දී බොහෝ දෙනා මේ චෙන්ට්‍රු මිගාන්ති ආයතනයේ පිළිබඳව අපගෙන් ඉල්ලීම් කළා. කොයි වසරද චෙන්ට්‍රු මිගාන්ති ආයතනය ආරම්භ කළේ? මොනවාද එහි වෙන සේවා කියලා බොහෝ දෙනෙක් අපගෙන් විමසීම් කළා. නොදන්නා අය තමයි විමසීම් කළේ. දන්නා අය බොහොමයි. අපි නොදන්නා අය වෙනුවෙන් ඒ පිළිබඳවත් කතා කළ යුතුයි මුලින්ම. ශිරෝන් මහත්මිය දැන් කොපමණ කාලයක් වෙනවද ඔබේ ආයතනය ආරම්භ කරලා? අපි මේ ආයතනය ආරම්භ කරේ 2006 වර්ෂයේ. දැන් දැනට අවුරුදු 14ක් වෙනවා අපේ සේවය වෙරෝනාවල අපි සේවය කරන්න පටන් අරගෙන විදේශිකයින් වෙනුවෙන්. ඒ වගේම කියන්නේ ඔව් ඔබතුමිය විශේෂයෙන් දන්නවා මේ ප්‍රභුත්වර ආයතන ඒ වගේම නගර සභා කුමුණේ සම්බන්ධ හැම දෙයක් තුළම ඍජු මැදිහත් වීමක් කරන්නට ඔබතුමියට හැකියාවක් තිබෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම අවුරුදු 14ක් ඇත්තටම මම ඒ ආයතන වලට ගොඩක් පිවිසෙන්නේ මගේ ගෙදරට ඇතුල් වෙනවා වගේ තමයි. ඒ ආයතනයේට පිවිසිලා මගේ නම කියපුවාම ඉතින් ඒගොල්ලෝ මාව අඳුරනවා. ඒක ඉතින් ඇත්තටම මට සතුටුදායක දෙයක්. ඔබතුමිය බොහෝ අය මේ මිග්‍රාන්ති කියන කොටස පිළිබඳ වැටහීමක් නැහැ. ඒ නිසා අපේ ශ්‍රී ලාංකිකයන්ට පමණද මේ ආයතනයේ සේවා සැපයන්නේ? අපි ආරම්භයේදී 2006 වර්ෂයේ මාර්තු 1 වෙනිදා තමයි අපි මේක ආරම්භ කරේ. ගොඩක් වෙලාවට සේවය ලබා ගත්තේ අපේ ශ්‍රී ලාංකිකයන් පමණයි. නමුත් මේ වෙනකොට අවුරුදු 14ක් ගත වෙද්දී කියන්න සතුටුයි ගොඩක් ඉතාලි ජාතිකයෝ 50% විතර ඉතාලි ජාතිකයෝ දැන් අපෙන් සේවය ලබා ගන්න ගොඩක් යොමු වෙලා තියෙනවා. පෙන්ෂන් එක එතකොට ෆිස්කාලේ පැත්ත සෙට්තරෙන්ට හදන ඒවා ගොඩක් වෙලාවට විදේශිකයෝ දැන් කියන්නේ ඉතාලි ජාතිකයෝ අපේ ආයතන වලට යොමු වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමියට. බොහෝ දෙනාගේ කුතුහලයක් තිබුණු නිසා තමයි ඒ වෙනුවෙන් අපි මේ මොහොතේදී විමසීම් කළේ. අපි එහෙනම් සූදානම් වෙනවා අද මාතෘකාව විශ්‍රාම වැටුප් පිළිබඳව කතා කරන්න. ශිරෝමි මහත්මිය ඉතාලියේ විශ්‍රාම වැටුප් වර්ග කොපමණ තිබෙනවද? මොන වගේ විශ්‍රාම වැටුප්ද හිමි වෙන්නේ ජනතාවට?
විශ්‍රාම වැටුප් තියෙනවා විවිධ වර්ග විශ්‍රාම වැටුප් තියෙනවා අපිට. ඒක අපි ගත්තොත් සමහරලාට අපි අසනීප තත්වයකදී අපිට ලැබෙන විශ්‍රාම වැටුප. එහෙම නැත්නම් අපි සේවය කරලා, ඒ කියන්නේ අපි ඒක ලෝකේ හැම රටකම තියෙන විශ්‍රාම වැටුපක් අපි සේවය කරලා අපි වයසට යනකොට අපිට අපේ සැඳෑ සමය ගතකරන්න ලැබෙන විශ්‍රාම වැටුප. ඒකට සාමාන්‍ය විශ්‍රාම වැටුප. ලංකාවේ නම් කියනවා ගොඩක් වෙලාවට අර පින්පඩිය කියලා කියනවා. ඒ කියන්නේ අඩු ආදායම් ලබන අයට රජයෙන් දෙන සහන දීමනා. ඒ වගේ පෙන්ෂන් එකක් තියෙනවා මෙහි. ඒකට කියනවා පෙන්සියෝනේ සොචාලි කියලා. ඇත්තටම දැන් ඒකට පෙන්සියෝනේ සොචාලි කියලා නෙමෙයි කියන්නේ, අසෙඤ්ඤෝ සොචාලි එකක් කියලා කියන්නේ. පෙන්සියෝනේ සොචාලි කියන එක දැන් භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. ඉන්වැලිඩිටා චිවිලේ, එතකොට pensione invalidità, pensione reversibilità, pensione indiretta, මේ වගේ විවිධ පෙන්ෂන් වර්ග, විශ්‍රාම වැටුප් වර්ග තියෙනවා. ඒ අදාළ හේතුන් මත ඒ දේවල් රජයෙන් ලබා දෙනවා. මේ වර්ගවලට අවශ්‍ය කරන සුදුසුකම් අපි මුලින්ම මේ ගැන සාකච්ඡා කරමු. සාමාන්‍ය විශ්‍රාම වැටුපක් ලබා ගන්න ඉතාලියේදී මොන වගේ සුදුසුකම්ද සපුරන්නට ඕනේ? කොපමණ වයස් සීමාවක්ද තිබෙන්නේ? සාමාන්‍ය විශ්‍රාම වැටුපක් කියලා ඔබ අදහස් කරන්නේ, කියන්නේ අපි සේවය කරලා අපේ වයෝවෘද්ධ වයසට අපි එනකොට ලබා ගන්න විශ්‍රාම වැටුපනේ. ඔව්. ඒක ගන්න අපි අවම වශයෙන් අවුරුදු 20ක් ඉතාලියේ සේවය කරන්න ඕන. සේවය කරනවා කියලා මම අදහස් කරන්නේ නීත්‍යානුකූලව කොන්ත්‍රාත්තු ක්‍රමයේ යටතේ අවම වශයෙන් අවුරුදු 20ක් වැඩ කරලා ඉම්ස ආයතනයට කන්ට්‍රිබියුටි ගෙවලා තියෙන්න ඕන. අවුරුදු 20ක්. එතකොට වයස අවුරුදු 67ක් එයා සම්පූර්ණ කරලා තියෙන්න ඕන විශ්‍රාම වැටුප ලබා ගන්න. අවම සුදුසුකම. අවම සුදුසුකම. ඔව්. දෙවනුව අපි පෙන්සියෝනේ සොෂාලි කියලා ඔබතුමිය සඳහන් කළා. මේ ලබා ගන්නට අවශ්‍ය කරන සුදුසුකම් මොනවාද? පෙන්සියෝනේ සොචාලි ලබා ගන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් ඉතාලියේ සේවය කරලා එයා අවුරුදු 20ක විශ්‍රාම කන්ට්‍රිබියුටි සම්පූර්ණ කරලා නැහැ. අවුරුදු 20ක් එයා සේවය කරලා නැහැ. සමහර විට අවුරුදු 10ක්. එහෙම නැත්නම් අවුරුදු 2ක් 3ක්. ඒ වගේ වුණාම මෙයාට වයස අවුරුදු 67 සම්පූර්ණ වුණාට ඇත්තටම වැඩ කරගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. සමහර විට මහන්සි, එහෙම නැත්නම් වයස නිසා. ඒතකොට ඒ වගේ වෙලාවෙදී ඉතාලි රජය ඒගොල්ලන්ට තමා මේ සහනය ගොඩක් සලසලා තියෙන්නේ. අසෙඤ්ඤෝ සොචාලේක ඒක ගන්න කන්ට්‍රිබියුටි, රජයට කන්ට්‍රිබියුටි ගෙවන එක ලොකු බලපෑමක් නැහැ. එයා ගෙවලා නැති වෙන්නත් පුළුවන්. නමුත් එයාට යම්කිසි සුදුසුකම් තියෙනවා, සුදුසුකම් මාලාවක් තියෙනවා එයා සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ අවුරුදු 10ක් කන්ටිනියු අවුරුදු 10ක් කිසිම කැඩීමක් නැතුව එයාගේ රෙසිඩන්ස් තියෙන්න ඕන. එයා කාර්තා දි සොජෝර්නෝ එක හිමිකම් කියන්න ඕන. කාර්තා දි සොජෝර්නෝ එකට අපි කියනවා ඒක permesso di soggiorno lungo periodo කියලා. ඒක තියෙන්න ඕන. අවුරුදු 10ක රෙසිඩන්ස් එයාට තියෙන්න ඕන. එතකොට එයාට මේ අසෙඤ්ඤෝ සොචාලේක ඉල්ලුම් කරන්න පුළුවන්. එතනදී මහින්ද මම සඳහන් කරන්න ඕන දැනට කියන්නේ දැන් අවුරුදු 4කට 5කට කලින් නම් මෙච්චර මේ ගොඩක් කන්ට්‍රෝල් තිබුණේ නැහැ මේ පෙන්ෂන් එක මේ ලබා ගන්න මේ ලබා ගන්න. නමුත් දැන් අවුරුදු 2ක විතර වගේ ඉඳලා ඉම්ස ආයතනය ගොඩාක් සොයා බැලීම් කරනවා මේ අසෙඤ්ඤෝ සොචාලේ ලබා දීමේදී. මොකද ගොඩක් වෙලාවට ඉල්ලනවා ලංකාවෙන්. අපි මේ වැඩසටහන ගොඩාක් බලන්නේ මම ලංකාවේ අයම බලාගෙන මේක ඔයාට මේ තේරුම් කරන්න. මොකද මේක ගොඩක් බලන්නේ අපි ශ්‍රී ලාංකිකයෝනේ. අනිවාර්යයෙන්. ලංකාවෙන් ඉල්ලනවා මෙයාට කිසිම විශ්‍රාමික වැටුපක් ලංකාවෙන් ලැබෙන්නේ නැහැ කියලා ලියුමක්. ඒක මෙහි ඉම්ස ආයතනයට දෙන්න ඕන. එයා ලංකාවෙන් ගේන්න ඕන ඒ ලියුම. සමහර විට එයා වැන්දබුවෙක් වෙන්න පුළුවන්.
මෙහි ජීවත් වෙනවා දරුවෙක් යාව ෆැමිලියාර එකකට ගෙනල්ලා. එතකොට එතනදී එයාට ලංකාවේ එයාගේ සැමියාගේ හෝ භාර්යාවගේ විශ්‍රාම වැටුපට එයා හිමිකම් කියනවා එයාගේ මරණයේදීනේ. එතකොට මේ ඉතාලි රජය දැනගන්න ඕන මෙයාට යම්කිසි විශ්‍රාම වැටුපක් ලංකාවේ ලැබෙනවද කියලා. ඒක ලැබෙනවා නම් එයාට මෙහෙ විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ. එතකොට අපි මේ වෙලාවේදී මේ අයව දැනුවත් කරනවා ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ඒ ලියුම ගේන්න ඕන මෙයාට කිසිම විශ්‍රාම වැටුපක් ලංකාවෙන් ලැබෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පෙන්ෂන් සොෂාලය ගන්න කට්ටියට පමණයි මේක තියෙන්නේ. ඔව් පෙන්ෂන් සොචාලය ගන්න අයට විතරයි මේක මේවා කරන්න ඕන. ඒක එම්බසියෙන් ඒක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි දෙනවා. ඒක මේ එම්බසි දාලා ලෙගලික්සාරය කරලා ඒ ලියුම මෙහෙට ගේන්න ඕන. ඒක ගේන්නන්න ඕනේ පළාති ග්‍රාම සේවකයෙක්ගෙන් සාතික කරලා DRO ගෙන් සාතික කරලා දෙන්න. ඒක යොමු කරන්න ඕන ඉස්සලාම ඒ කෙනෙකුට ඒ ලියුම අවශ්‍ය නම් එයා ග්‍රාම සේවකගෙන් තමයි ඒ ලියුම කලින් ග්‍රාම සේවක තමයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එයාගේ මාර්ගයෙන් තමයි මේක යොමු කරන්න ඕන. එතකොට එයාගේ අපේ ඩෙන්ටිකා එයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මේ අදාළ කෙනා යන්න ඕන. අදාළ කෙනා මෙහි ඉන්නවා නම් ඒක නිත්‍යානුකූල ලියවිල්ලක් මාගෙන් අපි දේලක එකක් කියනවා පැවරුමක් කරන්න පුළුවන් එයාගේ ඥාති කෙනෙකුට මේ රැගෙන එන කෙනාට මේ ලිපිය ඉදිරිපත් කරන්න කියලා. එතකොට එතනදී මෙයාගේ ඩෙන්ටි කාඩ් එක ලංකාවේ නැෂනල් ඩෙන්ටි කාඩ් එක චෙක් කරලා බලලා ඒගොල්ලෝ ලියුමක් දෙනවා මෙයාට කිසිම විශ්‍රාම වැටුපකට මෙයා ලංකාවේ හිමිකම් කියන්නේ නැහැ කියලා. ඒක එම්බසියේ දාලා සීල් කරලා මෙහෙට ගේන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම දැන් ඉම්ස් එකෙන් ඉල්ලනවා. ඉම්ස් ආයතනයෙන් ඒක දෙන්න ඉල්ලනවා. ඔව් ඊළඟට පෙන්ෂෝනි දී ඉන්වලිදිතා එහෙම නැත්නම් අසෙන්යෝදී ඉන්වලිදිතා මේ කාරණා දෙකම එකක්ද එහෙම නැත්නම් දෙකක්ද? අසෙන්යෝදී ඉන්වලිදිතා චිවිල කියන්නේ එකක්. පෙන්සියෝනි ඉන්වලිදිතා කියන්නේ එකක්. දෙකක් එතකොට. එතකොට මේ දෙක ලබා ගන්නේ කොහොමද? පෙන්ෂෝනේදී ඉන්වලිදිතා කොහොමද ලබා ගන්නේ? මොන වගේ අයටද මේ ලැබෙන්නේ? පෙන්ෂෝනේ ඉන්වලිදිතා එකක් ලබා ගන්න පුළුවන් මහින්ද රැකියාවක් කරන කෙනෙකුට. රැකියාවක් කරන කෙනෙකුට පෙන්ෂෝනේ ඉන්වලිදිතා එකක් ලබා ගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට අපි මෙහි රජයේ ආයතන වලට ගියාම ඒ කියන්නේ කුස්තූරා කොමූන් එකට ප්‍රෙෆෙක්තුරා එකට නැත්තම් ඒනල් එකකට වගේ ගියාම ඒ ආයතන වල වැඩ කරන විවිධ ආබාධ තියන අය. විවිධ ආබාධිත පුද්ගලයන් සමහර විට එක අතක් වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්තම් කකුලක් නොන්ඩි ගහනවා අර ලංකාවේ අපි කියන්නේ පොලියෝ රෝගය හැදිලා කියලා. ඒ වගේ රැකියාවක් කරන කෙනෙකුට රැකියාව කරන අතරතුර රජයෙන් ගෙවනවා පෙන්සියෝනි ඉන්වලිදිතා එකක්. ඒ කියන්නේ එයා රැකියාව කරනවා, එයා රජයට කන්ට්‍රිබියුටි ගෙවනවා. එයාගේ මේ ආබාධිත තත්ත්වය නිසා එතනදී හැබැයි ඒ කෙනා යූරෝ 16500කට නොවැඩි වැටුපක් වාර්ෂික ආදායම යූරෝ 16645කට නොවැඩි වැටුපක් ගන්න කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ සම්පූර්ණ වාර්ෂික ආදායම වැඩි නොවෙන්න ඕන. එයාට අර පෙන්සියෝනේ ඉන්වලිදිතා කියන එක ලබා දෙනවා. ඔව් ශිරෝ මහත්මිය දැන් අපි දැන් සාමාන්‍යයෙන් රැකියාවක් කරන අතරතුරේදී හදිස්සි අනතුරකට ලක් වෙලා මේ කකුලක් පාදයක් හෝ දෑතක් අහිමි වීමක් එහෙම නැත්නම් වෙනත් ආබාධයක් හෘදයාබාධයක් වෙන්නුනා යම් කිසි ආකාරයේදී අපහසුතාවයන්ට ලක් වෙනවා රෝගාබාධ වලට ලක් වෙනවා. එහිදීද තීරණය කරන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුව වෛද්‍ය වාර්තා අනුව මේ අයට මේ රැකියාවක් කරන්න හැකියාවක් නැහැ ඒ නිසා පෙන්ෂන් එකක් දෙන්න ඕන කියලා. එතනදී අපි රැකියාවක් කරන අතරතුර අපි යම්කිසි ආපදාවයකට ලක් වුණොත් ඒවා අපි හිතමු ඉක්තුස් එකක් කියන්නේ අර මොලේලේ කැටයක් හිරවීමක් ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් අර අධික ප්‍රෙෂර් එක නිසානේ ඒ වගේ තත්ත්වයක් සිදු වුණොත් එයා රැකියාව කරලා ඉන්න අතරතුර එයාට
එයා අවම වශයෙන් එයා අපදාවට ලක් වෙන අවස්ථාවේ අවම වශයෙන් අවුරුදු 5ක කන්ට්‍රිබියුටි රජයට ගෙවලා තියෙනවා නම් ඒ අවුරුදු 5 ඇතුළත අවසාන අවුරුදු 3 සම්පූර්ණ කන්ට්‍රිබියුටි තියෙනවා නම් එයාට ගෙවනවා ඉන් අබිලිතාදි ලවෝරෝ කියන පෙන්සියෝන එක. ඒ කියන්නේ ඉන් අබිලිතාදි පෙන්සියෝන කියන්නේ එයාට රැකියාවක් මේ වෙලාවේ කරගන්න බෑ. ඒක සමහර විට දීර්ඝකාලීනව වෙන්න පුළුවන්, අර්ධකාලීනව වෙන්න පුළුවන්. මහින්ද මම දැන් මේක දැන් මෙහෙම කිව්වට මම වෛද්‍යවරයෙක් නෙමෙයි. මම කතා කරන්නේ මේ නීතියේ මෙහෙම දෙයක් සිද්ධ වුණොත් මේ විදිහට අපිට සහනයක් ලබා ගන්න පුළුවන් කියන එක. නමුත් මෙතනදී මේ හැම දෙයක්ම තීරණය කරන්නේ ඉම්ස් එකේ තියෙනවා වෙනම කමිෂන් එකක්. ડોක්ටර්ස්ලා ඉන්න වෛද්‍යවරුන්ගේ කමිෂන් එකක් තියෙනවා. ඒ කමිෂන් එක තමයි තීරණය කරන්නේ අපි මේ කෙනාට ලබා දිය යුත්තේ කුමන වර්ගයේ විශ්‍රාම වැටුපක්ද කියන එක. අපි කොහොම කතා කරත් මේක තීරණය වෙන්නේ ඉම්ස් ආයතනය. අපි මේ ඒ රෝගියා අපි කියමුකෝ මේ ජොබ් වැඩ කරන කෙනා පදිංචි ඉම්ස් ආයතනේ එයා යොමු වෙනකොට ඒ ඉම්ස් ආයතනේ ඉන්න වෛද්‍යවරු තමයි තීරණය කරන්නේ අපි මෙයාගේ එතකොට ඒගොල්ලෝ ඉම්ස් ආයතනේ බලනවා මෙයා කොච්චර කාලෙක ඉඳලා වැඩ කරනවද මෙයා මේ අනතුරට ලක් වෙනකොට මෙයාගේ කන්ට්‍රිබියුටි කොච්චර තියෙනවද අපි මෙයාට කුමන වර්ගයේ පෙන්ෂන් එකක් මෙයාට විශ්‍රාම වැටුපක් අපි මෙයාට ලබා දිය යුතුද කියලා. ඒ අනුව එයාලා තීරණය කරනවා. එයාගේ රෝගය අනුව සමහර විට එයා ජීවිත කාලයටම ආබාධිත පුද්ගලයෙක් වෙන්න පුළුවන් මේ රෝගයේදී. එහෙම නැත්නම් අවුරුදු 2කින් එයා නැවත යථා තත්ත්වයට පත් වෙයි කියලා වෛද්‍යවරු තීරණය කරන්න පුළුවන්. ඒ වෙනකන් එයාට පෙන්ෂන් එකක් ගෙවනවා. එයා විශ්‍රාම යන්න සුදුසු වයසක නොවන කෙනෙක් නම් කියන්නේ අවුරුදු 67 සම්පූර්ණ වෙනවානේ විශ්‍රාම වැටුපට යන්න නොවන කෙනෙක් නම් ඊට කලින් එයාට දෙනවා පෙන්සියෝනේ ඉන්න අබිලිතාදි කියන පෙන්ෂන් එක එයාට ලබා දෙනවා. ඒක අවුරුදු 2කට වෙන්න පුළුවන් ජීවිත කාලයටම වෙන්න පුළුවන්. ජීවිත කාලයට කියන්නේ එයා පෙන්ෂන් එකට එන වයස වෙනකම් එයාට මේ පෙන්සියෝනේ ඉන්න අබිලිතායක ලබා දෙනවා. ශිරුමි මහත්මිය ඔය සඳහා පුංති සංඛ්‍යාවක් තිබෙනවද? පුංති සංඛ්‍යාවක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට බලපාන්නේ ඒ පෙන්සියෝනේ ඉන්වැලිඩිටා එක ලබා ගන්න. පෙන්සියෝනේ ඉන්වැලිඩිටා සිවිල් ගන්න මම මෙතනදී ගොඩාක් කෙටි හැඳින්වීමක් කරන්නම්. අසෙන්යෝ ඉන්වැලිඩිටා සිවිල් කියන එක මහින්ද මොකද අපි දැනට ගත්තාම අපි ශ්‍රී ලාංකිකයෝ ගත්තම ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ගේ මම හිතන විදිහට 10%ත් 20ත් අතර ප්‍රමාණයක් මේ අසෙන්යෝ ඉන්වැලිඩිටා කියන එක ලබා ගන්නවා. අසෙන්යෝ ඉන්වැලිඩිටා ලබා ගැනීමේදී ඔබ ගෙවලා තියෙන කන්ට්‍රිබියුටි වල බලපෑමක් නැහැ. ඔයා කන්ට්‍රිබියුටි අවුරුදු 5ක් අවම වශයෙන් අවසාන අවුරුදු 5 ඇතුළත අනතුරට ලක් වෙන අවස්ථාවේදී අවසාන අවුරුදු 5 ඇතුළත ඒ කියන්නේ මෙතන ඉඳලා ආපස්සට ගත්තාම අපි දැන් මේ ඉන්නේ 2020 කියමුකෝ 21කට ඇතුළු වුණා විතරයි ඉන්නේ 2020 ඉඳලා අවසාන අවුරුදු 5 ගත්තාම 2015. එතකොට 2015 අවම වශයෙන් අවුරුදු 3ක්වත් ඔබ සම්පූර්ණ කන්ට්‍රිබියුටි ගෙවලා තිබුණා නම් රජයට ඔයාට ඔබට ලබා ගන්න පුළුවන් පෙන්සියෝනේ ඉන්න අබිලිතාදි කියන පෙන්ෂන් එක. එතකොට ඔබට කන්ට්‍රිබියුටි නැත්තම් අපි හිතමුකෝ මෙයා රැකියාවකට ගිය ගමන් කියලා. එතකොට කන්ට්‍රිබියුටි නැහැ. එතකොට මෙයාට අයිති වෙන්නේ පෙන්සියෝනේ ඉන්වැලිඩා සිවිල් කියන එක. ඒක බොහොමත්ම අඩු ගාණක්. කන්ට්‍රිබියුටි අඩු නිසා ලැබෙන විශ්‍රාම වැටුපක් එක යූරෝ 289ක මුදලක් තමයි මාසිකව ලැබෙන්නේ. මේක මාස 13කට ලැබෙනවා. මාස 12යි 13 වෙනි පඩියත් එක්කලා මේ මාස 13ක් මේ 289 ලැබෙනවා. මේක ලබා ගන්න මේ කෙනාට තියෙන්න ඕන යම්කිසි පුංති ප්‍රමාණයක්. ඒකට අපි කියනවා එක පුංති ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ 74 ඉඳලා ආම වශයෙන් 99 දක්වාවත් මෙයාට තියෙන්න ඕන අපි ඒකට ඉතලා කියනවා ඉන්දෙනිතා එකක් ගන්න. ඉම්ස් එකෙන් ඉන්දෙනිතා එකක් ගන්න. මේ
වලෝර එක මේ වැලියු එක තියෙන්න ඕන එයාගේ රෝගී සම්බන්ධව 74 සිට 99 දක්වා. එහෙම වුණොත් තමයි මේ ඉන්වැලිඩිටා සිවිල ලබා ගන්න. ඒක වෙන්න පුළුවන් මේ මෙයා රෝගී වෙන අවස්ථාවේදී කන්ට්‍රිබියුටි මාස 6ක් ගෙවිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා කන්ට්‍රිබියුටි රජයට ගෙවුම නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී රජය මෙයාව අසරණ කරන්නේ මේ වගේ සහනයක් එයාට ලබා දෙනවා මාසෙට යුරෝ 289ක. ඔව් දැන් ඒක වෙන්න ශිරෝමි මහත්මිය එයා රැකියාව කරමින් ඉන්න අතරතුර ඔබ අනුතරක්පත් වෙන්න ඕනද නැත්නම් එයා රස්සාව කරන ගමන් වෙන කොහෙද පාරේදී හෝ ගෙදරදී හෝ අනුතරපත් වුණමත් ඒක ලබා ගැනීම හැකියාව තියෙනව නේද? ඔව් එයාට ඒක ලබා ගන්න පුළුවන්. ඒක රැකියාව කරන වෙලාවේදී කියලා අදහස් කරන්නේ මේ රැකියාව කරන පැය ගාන ඇතුළතද ඒ ආයතනයේ ඇතුලේ කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. ඒක ගෙදරදී වෙන්න පුළුවන්. එයා ගෙදර පුලිසියා කරන ගෙදර පිරිසිදු කිරීම කරනකොට ඉනිමගෙන් වැටිලා එයා මාස 8-9කට ආබාධිත වෙන්න පුළුවන්. සමහර විට මොන හරි කකුලක් මොන හරි වෙලා. එතකොට වෛද්‍යවරයා කියන ඔයා මාස 6ක් ඔයා අවුරුද්දක් ඔයාට වැඩ කරගන්න බෑ. ඔයා ඉන්නාබිලේ. එතකොට ඔයාට ඉන්නාබිලිටාදි නැත්තම් මලක් තිය ගන්න පුළුවන් මාස 6ක් එයාට කන්ටිනියු මලක් තිය ගන්න පුළුවන්. මීළඟට තවත් එකක් තිබෙනවා පෙන්ෂෝනය වර්ගයක් මේ විශ්‍රාම වැටුප් වර්ගයක් අවුරුදු 67ට වැඩි අය වෙනුවෙන් පෙන්ෂියෝනේදී වෛක්‍යය මේ මොකද්ද? පෙන්සියෝනේ වෙක්කියාය කියලා කියන්නේ මම අර කලින් සඳහන් කරපු අවුරුදු 20ක් ආම වශයෙන් රජයට අවුරුදු 20ක් කන්ට්‍රිබියුටි ගෙවලා ඔබ වයස අවුරුදු 67ක් සම්පූර්ණ කරයින් පස්සේ ලබා ගන්න පෙන්ෂන් එක. ඒක තමයි සාමාන්‍ය මෙහි විශ්‍රාම වැටුප කියලා අපි සඳහන් කරන්නේ පෙන්සියෝනේ වෙක්කියාය කියන එක. කියන්නේ ආම වශයෙන් අවුරුදු 20ක් කන්ට්‍රිබියුටි ගෙවලා. ඒ විශ්‍රාම වැටුප ලබා ගැනීමේදී ඔබට හිතුනොත් ඔබ ලංකාවට යන්න ඕන ජීවත් වෙන්න දැන් මං ඉතාලියේ හිටිය ඇති. එහෙම නැත්නම් ඔබ හිතනවා ඔයා වෙන රටකට ගිහින් ජීවත් වෙනවා. දරුවෙක් ජීවත් වෙනවා. අපි කියමු එංගලන්තේ, බ්‍රසීලයේ කොහේ හරි රටක දරුවෙක් හරි ඥාතියෙක් හරි ජීවත් වෙනවා. මං එයා එක්කලා ගිහිල්ලා ජීවත් වෙනවා. එතකොට ඔයා ජීවත් වෙන ඔබ ජීවත් වෙන රටට මේ පෙන්සියෝනේ වෙක්කියාය කියන එක ඔබට මෙහි ඉන්සයිට්ෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. ඔබ ජීවත් වෙන රටට මේ පෙන්ෂන් එක හරවලා දෙන්න කියලා. හැබැයි මතක තියාගන්න මේ පෙන්ෂන් එක හැරෙව්වයින් පස්සේ අපේ ගොඩාක් අය මොකද මටම වෙලා තියෙනවා මං කීප දෙනෙකුට පෙන්ෂන් එක මෙහෙම හරවලා දීලා තියෙනවා. අවුරුද්දකට වතාවක් ඔබ ඉතාලිය ඔබ ජීවත් වෙන රටේ ලංකාව වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, මාලදිවයින වෙන්න පුළුවන්. ඔබ ජීවත් වෙන රටේ ඉතාලිය එම්බසියට ඔබ වසරකට වරක් පෙනී හිටින්න ඕන. ඔබ වසරකට වරක් පෙනී හිටලා පෙනී ඉඳලා එතන ඩික්ලරේෂන් එකක් අස්සම් කරන්න තියෙනවා. කියන්නේ ඔබ තවමත් ජීවතුන් අතර ඉන්නවා කියන එක. මොකද මේ විශ්‍රාම වැටුප සමහර වෙලාවට විශ්‍රාම වැටුප ඔබ account එකට යනවා. ඒක කාඩ් එකකින් සල්ලි ගන්නවා නම් ඔබ කියන්නේ පෙන්ෂන් එක ලබන කෙනා විශ්‍රාම වැටුප ලබා ගන්න කෙනා ජීවතුන් අතර නෑ. තව කෙනෙකුට ඒ සල්ලි අරගන්න පුළුවන් නේ. ඒ හින්දා ඒක ලංකාවෙත් තියෙනවනේ වසරකට වතාවක් එයා විදේශයක ජීවත් වෙන කෙනෙක් නම් වසරකට වතාවක් එයා පෙනී හිටින්න ඕනනේ. ඒක එයා ජීවතුන් අතර ඉන්නවා කියලා කියන්නේ. ඒ වගේම මෙයා ඉතාලිය එම්බසියට පෙනී හිටින්න ඕන. ඒක පෙනී හිටින්න එයාලා ලිපි මාර්ගෙන් දැනුම් දෙනවා අදාළ කෙනා ජීවත් වෙන රටේ මේක මේ ඩික්ලරේෂන් එක ප්‍රසෙන්ටාරේ කරන්න කියලා බාර දෙන්න කියලා. ඒක බාර නොදුන්නොත් ඔයාට පෙන්ෂන් එක ඔබට පෙන්ෂන් එක යන්නේක නතර වෙනවා මෙහි. ඔව් දැන් ගම් කිවිදියකින් ශිරන් මහත්මිය එයා වෙක්කියා කියන්නේ අවුරුදු 67 වෙනකොට එයාට ඒ සම්පූර්ණ ගෙවන්න තියෙන වසර 21ක ගෙවා ගන්න බැරුව වසර 18ක් හෝ 19ක් ගෙවලා තියෙන අවස්ථාවක එයාට ඒ ඉතුරු අවුරුදු දෙක ඒක කාල සීමාවක් තියනවද ගෙවන්න Tamanට අතින් ඒ ගෙවලා කවල කරගන්න පුළුවන්ද අවුරුදු 20 කවල කරගන්න පුළුවන්ද ඒක ඉස්සල කරන්න ඕනද 68න් පස්සේ උනත් කරන්න පුළුවන්ද අපි වෙනකොට අවුරුදු 18යි ගෙවලා තියෙන්නේ කියලා එතකොට එයාට ඉදිරියට අවුරුදු දෙකක් ගෙවලා කරන්න පුළුවන්ද
කොහොමද මෙහෙම වෙන්නේ? ඔව් ඒවා ඔබ කියන මේ දේ මට පැහැදිලි. අපි හිතමු කෙනෙක් මෙහි අවුරුදු 18ක් වැඩ කරනවා. වැඩ කරනකොට එයා අවසානයේට වැඩ කරන රැකියාවෙන් අවුරුදු 18ක් වැඩ කරලා තිනවා. අවසාන රැකියාවෙන් එයාව රැකියාවෙන් අයින් කරනවා. සමහර විට දැන් මේ තියෙන තත්ත්වයේ යටතේ දැන් ක්‍රීසි එකක් තියෙනවා. කම්පැනිස් වහනවා. ඒ වෙලාවේදී මෙයාව රැකියාවෙන් අයින් කරනවා. එතකොට ඔබ දන්නවා රැකියාවෙන් අපිව කෙනෙක් සේවා යෝජකයා විසින් අයින් කරපුවාම යම්කිසි හේතුවක් මත අපිට දිසුකුපත්සියෝනි කියන එක ලබා ගන්න පුළුවන්. ඒ සේවා යෝජකයා මේ සේවකයාව රැකියාවෙන් නිරපා දැම්පුවාම මොන හරි යම්කිසි හේතුවක් මට ඔබගේ සේවය අවශ්‍ය නැහැ මේ වෙලාවේදී මේ රටේ පවතින අයහපත් තත්ත්වය නිසා මට ඔබට පඩි ගෙවන්න විදිහක් නැහැ කියලා මේවා කරපුවාම මේ කෙනා අතරමං වෙන්නේ නැහැ. මේ කෙනාට ඉම්සායතනෙන් දිසුකුපත් වෙන. මොකද මෙයා කන්ට්‍රිබියුටි ගෙවලා තියෙනවා. මෙයාට ඉම්සායතනෙන් දිසුකුපත් වෙන ගෙවනවා. එතකොට ඔයා ඔබ සඳහන් කරන මේ වෙලාවේදී මේ සේවකයා අවුරුදු 50 ඉක්මවපු කෙනෙක්, අවුරුදු 60ක් ඉක්මවපු කෙනෙක් නේ අවුරුදු 18ක් කන්ට්‍රිබියුටි ගෙවලා තියෙනවා නම් එයා පෙන්ෂන් එකට තව අවුරුදු 2 නම් මදි. අනිවාර්යයෙන් මෙයා අවුරුදු 65ක්වත් සම්පූර්ණ කරපු කෙනෙක් වෙන්න ඕනනේ. එතනදී ඉම්සායතනයේ අවුරුදු 2ක් මෙයාට දිසුකුපත්සියෝනි ගෙවනවා. ඒ කියන්නේ නාස්පි කියන එක මෙයාට ලබා දෙනවා. එතකොට මෙතනදී කියන්න ඕන ගොඩාක් අය මේක දන්නේ නැහැ. ඔබට ඉම්සායතනයේ නාස්පි කියන ගෙවීම කරනකොට රැකියාව අහිමි වීම නිසා contributi එකට අපි ඉතාලියෙන් කියනවා contributi configurativi කියලා. ඒ කියන්නේ ඔබට ඉම්සායතනයේ විසින් contributi ගෙවනවා. මං කියන එක පැහැදිලිද? එතකොට ඔයා contributi අවුරුදු 2ක් ඔයාට ඉම්සායතනයේ නාස්පි දිසුකුපත්සියෝනි ගෙවනකොට ඔයාට automatically ඔයාගේ contributi වලට කොපැතුර එකක් ආවරණයක් තියෙනවා. එතකොට දැන් මෙයා කියනවා මෙයා අවුරුදු 18ක් ගෙවලා තියෙනවා අයියෝ මගේ රැකියාව අහිමි වුණා. දැන් මට තව අවුරුදු 2ක් මදි මේ පෙන්සියෝනේ වෙකියාය ගන්න කියලා. නෑ ඔයාට ආවරණයක් තියෙනවා මේ දිසුකුපත්සියනේදී ඔබ වෙනුවෙන් ඉම්සායතනයේ ඔබගේ කන්ට්‍රිබියුටි සම්බන්ධව ඒගොල්ලෝ වගකීමක් තියෙනවා. එතකොට මෙතන යා අවුරුදු 18ක රැකියාවේ කන්ට්‍රිබියුටි තියෙනවා. තව අවුරුදු 2ක් එයා රජයෙන් ඉම්සායතනෙන් දිසුකුපත්සියෝනි ගන්නවා. ඔටෝමැට් එයාට කන්ට්‍රිබියුටි ආවරණයක් ලැබෙනවා. එතකොට එයාගේ අවුරුදු 20 සම්පූර්ණයි. එයාට අවුරුදු 2කේ දිසුකුපත්සියෝනි අරගෙන ඉවර වුණාම එයාට පෙන්සියෝනේ වෙකියායයක ඉල්ලුම් කරන්න පුළුවන්. මං හිතනවා මහින්ද ඔබ දකින්න ඇති මගේ වීඩියෝ එකක් පහුගිය දවස් ටිකේ Facebook එකේ දැම්මා. ඒ සිඤ්ඤෝරත් මගේ ගාවට ආවේ අපි ශ්‍රී ලාංකිකයෙක්. එයාත් මගේ ගාවට ආවේ දැනට අවුරුදු 2කට කලින් බොහොම කනගාටුවෙන් රැකියාව අහිමුණා. යාගේ සිඤ්ඤෝරා වයසක කෙනෙක් යා මැරුණා. මාව දැන් කවුරුත් වැඩට ගන්නෙ නැහැ. දිසුකුපත්සියෝනි දාලා ලංකාවට යන්න ගියා ආවේ. නමුත් මං එයාව දැනුවත් කරා තව අවුරුදු 2කින් ඇවිල්ලා මාව හම්බෙන්න ඔයාට විශ්‍රාම වැටුප ලබා ගන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි හිතමුකෝ අවුරුදු 18යි මෙයා කන්ට්‍රිබියුටි ගෙවලා තියෙනවා. දැන් මෙයාට රැකියාවක් කරන්න බෑ. එක්කෝ පොඩි අසනීප තත්ත්ව එහෙම නැත්නම් මහන්සි දීර්ඝ කාලයක් ඉතාලියේ සේවය කරලා මෙයා තීරණය කරනවා රැකියාවෙන් මං අයින් වෙනවා කියලා. එතකොට ඉම්සායතනේ මෙයාට අර දිසුකුපත්සියෝනි ගෙවන්නේ නැහැ. එතකොට මෙයාට අවුරුදු 18යි තියෙන්නේ. 19යි තියෙන්නේ. මෙයාට පෙන්ෂන් එක ලබා ගන්න තව අවුරුද්දක් හෝ එකහමාරක් දෙකක් මෙයාට කන්ට්‍රිබියුටි අඩුයි. අන්න එතනදී එයාට තීරණය කරන්න පුළුවන්. එයාගේ යම්කිසි ඉතිරි කරගත්ත මුදලක් තියෙනවා නම් ඒකට අපි ඉතාලියෙන් කියනවා contributi volontariato කරනවා කියලා. ඒ කියන්නේ තම කැමැත්තෙන් අර අඩුපාඩු කන්ට්‍රිබියුටි එක ඉම්සායතනයට ගෙවනවා. මොකද මෙයාට තව අවුරුදු එකහමාරකින් පෙන්ෂන් යන්න පුළුවන් නිසා. නැත්තම් අපරාධනේ එයා අවුරුදු 18ක් ගෙවලා 19ක් ගෙවලා මාස 6ක් අඩුයි අවුරුද්දක් අඩුවකදී එයා දාලා තියෙන ලංකාවට හිස්සතින් යන එක අපරාධයක්. ඒකට ඒ වෙලාවේදී අපි ඒගොල්ලන්ව දැනුවත් කරනවා ඔයාට යම්කිසි මුදලක් තියෙනවා නම් ඉතුරු කරගත්ත දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් ඒ කෙනා කොන්ත්‍රාත්තු ක්‍රමයක් නැතුව පොඩි part time job එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්.
ඒ වෙලාවෙදී යාට තීරණය කරන්න පුළුවන් මම මේ අඩුපාඩු එක සම්පූර්ණ කරනවා කොන්ත්‍රිබියුටි වොලොන්ටරියාත් එකක් කරලා කියලා. ඒ වගේ වෙලාවදී පත්‍රනාත්ව ආයතනයකින් අපේ වගේ ආයතනයකින් පුළුවන් එයාට ඉම්ස් ආයතනයට ඉල්ලීමක් කරන්න මට මේ අවුරුදු 20 සම්පූර්ණ කරගන්න මම කොන්ත්‍රිබියුටි වොලොන්ටරියාත් එකක් කරනවා මගේ කැමැත්තෙන් මම කොන්ත්‍රිබියුටි ගෙවනවා කියන එක. එතකොට අපි ඉල්ලීමක් කරපුවාම ඒ බිල් එයාට ගෙදරට එනවා. ඒක මාස 3කට වරක් හෝ මාසයකට වරක් එයාලා නියම කරන විදිහට අර බිල් ටික එයාට ගෙවන්නයි තියෙන්නේ. අවුරුදු 20 සම්පූර්ණ කරපුවාම එයාට පෙන්සියෝනේ වෙක්කියායක ඉල්ලන්න පුළුවන්. ඔව් තව ප්‍රශ්නයක් තියෙනවා මේ අවස්ථාවේ මේ ප්‍රශ්නෙත් අහන්නම්. ඔව්. යක්ෂි දැන් අවුරුදු 20ක් ඉම්ස් ගෙවලා අවුරුදු අපි කියමුකෝ එයා 67ට පළමුව 67 ලබන්න පෙර ලංකාවට පදිංචියට ගිහිල්ලා ඉන්නවා නම් තමන්ගේ රටට පදිංචිලා ඉන්නවා නම් එයාට ලංකාවේ ඉඳලා පෙන්ෂන් මෙහාට එන්නේ ඉතාලට එන්නේ නැතුව ඒ තමන්ගේ ඒ විශ්‍රාමික වැටුප ඒ කියන්නේ වයසට යාමේදී ලැබෙන විශ්‍රාම වැටුප ලබා ගැනීමට හැකියාවක් තියෙනවද ඒ ක්‍රමවේදය කොහොමද? එතනදී මෙහෙමයි අපි හිතමුකෝ දැන් අවුරුදු 65ක කෙනෙක් අවුරුදු අඩුම ගානේ එයා අවුරුදු 40 දිවත් ඉතාලියට ඇවිල්ලා එයා අවුරුදු 20ක් කන්ටිනියු කන්ට්‍රිබියුටි ගෙවන්න. එතකොට එයාට අවුරුදු 65යි දැන් එයාට අවුරුදු 20ක් තියෙනවා. නමුත් එතා අනග්‍රාෆික එක නෑ කියලායි අපි එතන කියන්නේ. ඒ කියන්නේ එයාට වයස සම්පූර්ණ නෑ පෙන්ෂන් එක ගන්න. නමුත් අනිත් පැත්තෙන් එයාට කන්ට්‍රිබියුටි අවුරුදු 20ක් තියෙනවා. එතකොට එයාට තීරණය කරන්න පුළුවන් මට දැන් රැකියාවක් නෑ මෙහි ඉන්න එක මට වියදම් වැඩි. ඒ නිසා මම මගේ රටට යනවා. අවශ්‍ය නම් එයාට කාර්ත සොජෝර්න තියෙන කෙනෙක් නම් ඉතාලි සිටිසන් තියෙන කෙනෙක් නම් එයාට නැවත ඉතාලියට ඇවිල්ලා පහසුවෙන්ම ඒ පෙන්ෂන් එකට විශ්‍රාම වැටුපට ඉල්ලුම් කරලා ඒක තමුන්ගේ රටටත් ඒක හරවගෙන යන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් නම් වැදගත් වෙනවා අපි අඩුම ගානේ පෙන්ෂන් එක ඉල්ලුම් කරන වෙලාවේදී එයා අපිට දෙන්න ඕන අපි ආයතනයක් හැටියට කෙනෙක්ගේ ලියකියවිල්ලක් පරිහරණය කරනකොට ඒගොල්ලන්ගේ පෞද්ගලික ඩීටේල්ස් ඒ කියන්නේ දාති පර්සොනාලේ කියලා කියනවා අපිට පත්‍රනාත්ව ආයතනයකට එයා දෙන්න ඕන මන්දාතු එකක්. ඒ කියන්නේ දේලක එකක් දෙන්න ඕන එයා වෙනුවෙන්. එතකොට එයා අපිට සමහර වෙලාවට ඉතින් එක්කෙනා වැඩ කරන මම සමහරලාට ඒක තැපෑලේ යවලා මට ඊමේල් එකකින් යවලා ඔරිජිනල් එක මොකද මම මේ විදිහට පෙන්සියෝනේ රෙවර්සිබිලිටා එකක් කරා. ඒ කියන්නේ පෙන්සියෝනේ රෙවර්සිබිලිටා එකක් කියන්නේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව මෙහි ඉද්දී රැකියාව කරමින් ඉද්දී යා මරණයටපත් වුණොත් එයාට පෙන්සියෝන එකක් ලබා ගන්න පුළුවන් එයාගේ භාර්යාවට සහ දරුවන්ට. මම කරා ගානා එක්කෙනෙක් මෙහි වෙරෝනවල හොටෙල් එකක වැඩ කර ඉපුගෙන හදිසිය heart attack එකක් ඇදලා යා නැති වුණා. ඒ වෙනකොට එයාගේ භාර්යාව හිටියේ ගාන රටේ. එයා මට අවශ්‍ය කරන ලියකියවිලි දේලගා එක කියන්නේ මන්දාතු එක මට අත්සන් එම්බසි ඉස්සරහා පෙනී හිටලා මට ඒක අත්සන් කරලා එව්වා ඔරිජිනල් එක. ඒකෙන් මම එයාගේ සියලුම වැඩ කටයුතු කරලා එයාගේ විශ්‍රාම වැටුප එයාගේ රටටත් හරවලා දුන්නා. ඉතින් කිසිම ගැටලුවක් උනේ නැහැ. ඒක අපිට කරන්න පුළුවන්. ඔය තමයි ප්‍රේක්ෂකයෙක් අහලා තියෙනවත් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. පෙන්ෂන් ආභියා මිය ගිය පසු ඔහුගේ බිරිඳට සහ දරුවන්ට ලබාගත් හැකිද කියලා දැන් මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. ඒකත් මම කිව්වා දැන් ලබා දෙනවා කියලා ඒකම උත්තර දුන්නා ඒකට. ඒක ඒක ගැන මම හැඳින්වීමක් කරන්නම්. ඒක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. මොකද විශ්‍රාම වැටුප ගැන අජිත් මහත්මයා අපි ඉතාලියට ආව කාලේදී ලොකු මොකක්ද ඒකට කියන්නේ ලොකු උවමනාවක් අපිට තිබුණේ නැහැ. දැනුමක් තිබුණෙත් නැහැ හරියට. දැනුමක් තිබුණෙත් නැහැ. අපිට ඒ ගැන ලොකු අපි කියන ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ඉන්ටරෙස්ට්ාන්ට් තිබුණේ නැහැ. අපිට අවශ්‍ය වුණේ ඒක හේතුව අපි තරුණ වැඩි හින්දා ඒ කාලේ. ඒකත් එක්තරා දෙයක් වෙන්න පුළුවන්. නමුත් අපිට ඒ වෙලාවේ අවශ්‍ය වුණේ අපිට මේ කොන්ට්‍රිබියුටි කියන්නේ මොනවාද නීත්‍යානුකූල කොන්ත්‍රාත්ත ක්‍රමයකට අපිට රැකියාවක් කරනවා කියලා එහෙම අපිට ලොකු උවමනාවක් තිබුණෙත් නැහැ. කොලේ ස්කදෙන්සා වෙන්න සොජෝර්න් එක රිනිව් කරන්න ඕන වෙනකොට මාස 2-3ක් තියෙද්දි කොන්ත්‍රාත් එකක් රිනිව් කරගන්නවා. ඔන්න ඔය වගේ සිටුේෂන් එක තමයි අපි හිටියේ. නමුත් දැන් කාලේ යනකොට අපි ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා
5% විතර මේ වෙනකොට ඒ කියන්නේ අර 1995 2000 වගේ ආව කාලවල 1995 ඉඳලා 2000 වෙනකම් වගේ ආව කාලවල අය දැන් ක්‍රමයෙන් විශ්‍රාම වැටුප ලබා ගන්න ලං වෙලා ඉන්නවා. එතකොට ඒ වගේම මේ රටවල් වලදී ගොඩක් වෙලාවට දැන් මිය යන සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා විවිධ රෝග නිසා. ඒ කියන්නේ පිළිකා, heart attack, එතකොට මේ කොවිඩ් එක ඇතරම ගිය මාසේ මම මේ පෙන්සියන රෙවර්සිබිලිටා කියන ප්‍රාතිකා ෆයිල්ස් 3ක් කරා කොවිඩ් නිසා මිය ගිහිල්ලා. ලංකාවේ නෙමේ වෙන රටවල් වල එකක් මේ මොල්දාවියන් එක්කෙනෙක්ගේ කරා නයිජීරියන් එක්කෙනෙක්ගේ කරා ඒ කොවිඩ් නිසා මිය ගිහිල්ලා. එතකොට එයාගේ ඥාතින් එනවා මේ පෙන්සියන් රෙවර්සිබිලිටා එකට හිමිකම් කියන. ඒ හින්දා මම එතනදී දැන් ඔබතුමාගෙන් ප්‍රශ්නකුත් යොමු කරලා තිබුණු නිසා මම පැහැදිලි කිරීමක් කරන්නම් මේ පෙන්සියන් රෙවර්සිබිලිටා එක කියන්නේ මොකක්ද? මේක ලබා ගන්න පුළුවන් සුදුසුකම් මොනවද කියන එක. එතකොට මේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව මෙහි අවම වශයෙන් අවුරුදු 15ක් නිත්‍යානුකූලව කොන්ත්‍රාත්ත ක්‍රමයකට වැඩ කරලා තියෙනවා නම් ඉතාලියේ අවසාන අවුරුදු 5 ඇතුළත ඒ කියන්නේ ඒ කෙනා ඒ පුද්ගලයා මිය යන අවස්ථාවේ අවුරුදු 5 ඇතුළත අවසාන අවුරුදු 3 සම්පූර්ණ කන්ට්‍රිබියුටි අපි සම්පූර්ණ කන්ට්‍රිබියුටි කියලා කියන්නේ අදිත් මහත්මයා කන්ට්‍රිබියුටි ගණනය කරන්නේ ඉන්ස ආයතනය සති වලින් ගණන් කරන්නේ දින වලින් ගණන් කරනවා කෘෂි ශාස්ත්‍රයේ වැඩ කරන අයගේ කන්ට්‍රිබියුටි ගණනය කරන්නේ දින වලින් අපි ඒ කියන්නේ ගෘහ සේවයේ යෙදෙන අය රෙස්ටොරන්ට් වල ගොඩාක් අපි ලබෝර සුබෝර්දිනාත කරන අයනේ ඉන්නේ ඒ අයගේ කන්ට්‍රිබියුටි ගණනය කරන්නේ සති වලින් සති 3ක් සති 52ක් අවුරුද්දකට කන්ට්‍රිබියුටි සම්පූර්ණ කරන්න ඕන. එතකොට 52 ඒවා 3ක් අවසාන අවුරුදු 3 52 කන්ට්‍රිබියුටි 53 ඒවා 52 ඒවා 3ක් ගෙවලා තියෙනවා නම් මේත පුද්ගලයා මිය යන අවස්ථාවේදී එයාගේ භාර්යාවට දරුවන්ට මේ පෙන්ෂන් එකට හිමිකම් කියන්න පුළුවන්. එයාට මේ පෙන්සියෝන එකක් ඉල්ලන්න පුළුවන්. පෙන්සියෝන රෙවර්සිබිලිටා එකක් කරන්න පුළුවන්. ඒක සමහර විට භාර්යාව ස්වාමි පුරුෂයා ලංකාවේ ඉන්නත් පුළුවන්. දරුවෝ භාර්යාව ස්වාමි පුරුෂයා ලංකාවේ හිටියත් මේ පෙන්ෂන් එක අපිට ඉල්ලුම් කරන්න පුළුවන්. ශිරෝමි මහත්මිය දැන් අපි බොහෝ දෙනා දන්න කරන කාරණාවක් තමයි ඉතාලියට ආපු දා ඉඳන්ම තමයි ගණන් හදන්නේ අර මීට පෙර සඳහන් කළා වගේ පෙන්ෂන් එක ගන්න දැන් අවුරුදු තමන් ආපු දා ඉඳන් ගණන් හදනවා මම අහවල් අවුරුද්දේ තමයි ආවේ ඉතාලියට දැන් මට පෙන්ෂන් එකට කාලේ හරි ඉතින් නමුත් රැකියා කොන්ත්‍රාත්තු අනුව තමයි මේ ගණන් හැදෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ විශ්වාස කරන දෙයක් තමයි අපේ මේ ඉම්සායතනයට ගෙවන දේවල් අපි දැන බලා ගන්නට අවශ්‍ය වෙන්නේ පෙන්ෂන් යන කාලෙකද කියලා. එහෙම එකක් නෑ නේද? ඒවා කොහොමද දැන් අපිට දැනගන්නට පුළුවන් වෙන්නේ? එහෙම එකක් නැහැ. ඇත්ත වශයෙන්ම දැන් ගොඩාක් වෙලාවට මට ඇවිල්ලා කියනවා අවුරුදු 65 ආසන්න අය අවුරුදු 70ට ආසන්න අය කියනවා මට පෙන්ෂන් එක හදාගන්න ඕන. එතකොට ඉතින් අපි අහනවා ඔයාට අවුරුදු 20ක් කන්ට්‍රිබියුටි තියෙනවද? මෙයා කියනවා ඔව් මං 98 96 ඉඳලම එක දිගටම මේ වෙනකම් වැඩ. එහෙම නැත්නම් එක දිගටම වැඩ කරා දැන් මාස 6ක් විතර ඇති ජොබ් එක නැතුව කියලා. ඉතින් මම දන්නවා මේක කවදාක්වත් කලාතුරකින් 100ට එකක් තමයි ඒ වගේ දෙයක් වෙන්නේ විය නොහැකි දෙයක්. ඒතකොට අපිට මේ වෙලාවේදී පුළුවන් අපිට එස්රාත්ත කොන්ට්‍රිබියුටිව් එකක් ගන්නවා කියලා කියන්නේ අපි ගෙවන කන්ට්‍රිබියුටි වල අපිට ගන්න පුළුවන් ස්ටේට්මන්ට් එකක්. ඒක ඕනම පතරණාත්ව ආයතනයකට ගියාම ඒ ස්ටේට්මන්ට් එක ගන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ මේ පුද්ගලයාගේ ඩෙන්ටිටි කාඩ් එකයි කෝදිසි ෆිස්කාලේ විතරයි. අපිට කෙලින්ම ඒවා ඉක්මනින් විනාඩි 3-4ක් ඇතුළත ලබා ගැනීම හැකියාව තියෙනවා. මම සමහර විට ඒ කෙනාවම ඉස්සරහ තියාගෙන ගොඩක් වෙලාවට වැඩ අඩු වෙලාවක නම් එයාවම ඉස්සරහ තියාගෙන මේ ස්ටේට්මන්ට් එක අරගෙන බලනකොට මෙයාට කන්ට්‍රිබියුටි ඇත්ත එයා 95 ඉඳලා වැඩ කරලා තියෙනවා 96 ඉඳලා වැඩ කරලා තියෙනවා. නමුත් ඒ අතරතුර ගොඩක් හිස්තැන් තියෙනවා මේ ස්ටේට්මන්ට් එකේ.
මේ හිස්තැන් තියෙන්නේ සමහර විට මේ පුද්ගලයා දන්නෙත් නෑ ඒක. මේ පුද්ගලයා දන්නෙත් නෑ. එතකොට මං අහනවා ඔයා 2008 ඉඳලා 2008 ජනවාරි මාසේ ඉඳලා 2008 ජුනි මාසේ වෙනකන් කන්ට්‍රිබියුට් ගෙවලා නෑ. ඔයා මොනවද කරේ? මං ඒ වෙලාවේ සිඤ්ඤෝරට කිව්වා මට කොන්ත්‍රාත්තු එක එපා මට පඩිය වැඩියෙන් කීයක් හරි දෙන්න මම නේරෝ වැඩ කරන්නම් කියලා. ඊට පස්සේ ආයේ එයා නැවත කන්ට්‍රිබියුට් ගෙවන්න පටන් ගන්න තින්නේ 2009 අවුරුද්දේ. ඒයි එයා එක කතා කරනවා මගේ කොලේ ඉවර වෙලා මම 2009 ආයේ සිඤ්ඤෝරට කියලා. නමුත් එයා මට කියනකොට කියන්නේ මම 1996 ඉඳලා මේ වෙනකන් දිගටම වැඩ කරා. ඉතින් ඒ හින්දා අපි හැම වෙලේම මම ගොඩාක් ඉල්ලීමක් කරනවා අපි ශ්‍රී ලාංකිකයන් දැන් මේ වෙලාවේ ඕගොල්ලන්ට වැටහෙයි අපි කන්ට්‍රිබියුටි රජයට නීත්‍යානුකූල කොන්ත්‍රාත් එකක් යටතේ රජයට කන්ට්‍රිබියුටි ගෙවලා රැකියාව කරනවා නම් අපිට මොනතරම් ආරක්ෂිතයිද මේ ඉතාලියේ ගෙවන ජීවිතේ කියලා. අපිට විතරක් නෙමෙයි අපේ මරණයකදී අපේ ආදරණීයන්ට මොනතරම් සහන සැපේනවද කියන්නේ ඔබගේ භාර්යාව ස්වාමි පුරුෂයා දරුවෝ අධ්‍යාපනය ලබන දරුවන්ට ගොඩක් පහසුකම් ලැබෙනවා අපි මේ රජයට කන්ට්‍රිබියුටි නීති අනුකූලව ගෙවාගෙන මේ රැකියාව කරනවා. ශිරෝමි මහත්මිය දැන් තව කාරණාවක් තමයි දැන් ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මිය ගියොත් ඔහුගේ බාරකාරත්වයක් කිසිදු කෙනෙක් ඉතාලියේ නොමැතුව ඔහු තනියම වාසය කරලා තිබෙන ඉතාලියේ. ඔහු මිය ගියාපුවාම ඒ සඳහා මැදිහත් වන්නට පුළුවන් වෙන්නේ කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකාවේ ඉඳලා? මෙහෙමයි දැන් ගත්තාම මහින්ද අඩුම ගානේ දැන් කෙනෙක් නැති වුණාම දැනට අවුරුදු 10කට වගේ නෙමේ ඉතාලිය අපි ගෙවන ජීවිතේ. අනිත් මහත්තයා හොඳටම දන්නවා ඇති ඉස්සර තිබුණු දුෂ්කරතා නෑ දැන් විද්‍යාව ගොඩාක් දියුණුයි. ඉතින් WhatsApp තියෙනවා, Facebook තියෙනවා. ඒ වගේ කෙනෙක් මිය ගියාම කවුරු හරි ඉන්නවා ඒ ඥාතික අපි කියමුකෝ ස්වාමි පුරුෂයා මෙහෙදී මිය යනවා භාර්යාව දරුවන් ලංකාවේ. එතකොට එතනදී කවුරු හරිම කෙනෙක් මේ භාර්යාවගේ අසල්වාසියෙක් එහෙම නැත්නම් මෙයාගේ ඥාතියෙක් කවුරු හරිම කෙනෙක් ලංකාවේ මෙහි ජීවත් වෙනවා. එතකොට ඒ කෙනාගේ මාර්ගයෙන් මෙයාට මොකද මට එහෙම සිද්ධියක් වුණා. ඔව් දැන් අපිට කෙනෙක් කියන්න පුළුවන් මගේ කිසිම කෙනෙක් නැහැ ඥාතියෙක් තියක් කිසිම කෙනෙක් නැහැ කියලා. ඒ වගේ අවස්ථාවක මිත්‍රයෙකුට හෝ යම් කිසි කෙනෙකුට මැදිහත් වෙලා මේ ලිපිගොනු සකසන්නට හැකියාවක් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් ඒක කරන්න. මම ඒ වගේ එකක් දැන් මේ දවස්වල කරගෙන යනවා. එයාට තියෙන්නේ අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් අත වශයෙන් මේ ස්වාමි පුරුෂයා මිය ගියා ලංකාවට ගිහිල්ලා මේ ඇක්සිඩන්ට් එකක් වෙලා. එතකොට එයාගේ භාර්යාව මොන විදියකින් මගේ දුරකථනය හොයාගත්තද කියන්න මම දන්නේ නැහැ. ඉතින් මම එයා මට විස්තරේ කියපුවාම මම කිව්වා එයාගේ ડોකියුමන්ට්ස් ලංකාවේ තිබුණේ මට එවන්න කෝටිචි ෆිස්කාලේ කාර්තා ඉඩෙන්ටිටා එකයි. මම එයාගේ එස්රාත්තු කොන්ට්‍රිබියුටිව් එක කියන්නේ කන්ට්‍රිබියුටි ගෙවපු අරගෙන බැලුවා ඉන්ස් එකෙන් බලනකොට එයා අවුරුදු 15කට වැඩි කන්ට්‍රිබියුටි ගෙවලා තියෙනවා. ඒකත් අවසාන අවුරුදු 5 සම්පූර්ණයෙන්ම ගෙවලා තියෙනවා එයා මිය යන වෙලාවේදී. මං යා ස්වාමි පුරුෂයා නැති වුණේ ලංකාවේ. එතකොට මෙහි කිසිම ඉතාලි රජය දන්නේ නැහැ මෙයා මිය ගියා කියලා. එතකොට මං ඉම්සායතනෙට පෙන්නන්න ඕනේ මෙයා ජීවිතුන් අතර දැන් නැහැ කියන එක. මං එයාට අවශ්‍ය උපදෙස් ටෙලිෆෝන් එකෙන් දෙනවා. මට මරණ සහතිකය, ඒ දෙපළගේ කසාද සහතිකය, දරුවන්ගේ උපැන්න සහතික මේ හැම දෙයක්ම ඉතාලියට පරිවර්තනය කරලා එම්බසි දාලා සීල් කරලා මට එවන්න මම මෙහෙම පෙන්ෂන් එක හදලා ඔයාට ලංකාවට ඒක හරවලා දෙන්නම් කියන එක. ඒක කරන්න පුළුවන්. මේ දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් මෙතන කීප දෙනෙක් මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා. අපේ ප්‍රශ්න අහලා තියෙනවා මේ ලයිව් එකේදී. ඔව්. ඒක දාගෙන අවුරුදු 20 එක දිගට නොකඩවා ගෙවන්න ඕනේද කියන එක. ඉතින් මම දැන් ගොඩක් කටට පිටුරු දුන්නා මෙතනම. අවුරුදු 20 නොකඩවා ගෙවන්න අවශ්‍ය නැහැ. සමහර විට කෙනෙක් ඉන්න පුළුවන් 2010 ඉඳලා 2010 ඉඳන් අපි කියමුකෝ 2015 ඉඳලා යා 2020 වෙනකන් ගෙවලා තියෙනවා. එතකොට එතන අවුරුදු 5ක් තියෙනවා. ඊට පස්සේ නෑ 1995 ඉඳලා යා 2000 වෙනකන් ගෙවලා තියෙනවා. කන්ටිනියු සති 52 ගානේ සති 52ක් ඇතිනවා. මං කෙටියෙන් ඒ කියන්නේ වසර 20ට සති 1040ක් ගෙවෙන්න ඕනේ. සති අන්න හරි. සති 1040ක් ගෙවන්න ඕන.
සති වලින් ගත්තාම සති 1040ක් ගෙවිලා තියෙනවා. සමහරට කෙනෙක් වෙන්න පුළුවන් 1995 ඉඳලා යා 2002 වෙනකන් කන්ට්‍රිබියුටි ගෙවලා තියෙන්න පුළුවන්. එතකොට එතන යාට අවුරුදු 7ක් කන්ට්‍රිබියුටි තියෙනවා. එයා 2007 දී ලංකාවට යනවා. මම එහෙම වෙනවනේ අපි අය ලංකාවට යනවා. පොඩි බිස්නස් එකක් කරගෙන ඉන්නවා. ඊට පස්සේ බිස්නස් එක හරියන්නේ නැහැ ආපහු වෙනවා. එතකොට එයා 2007 ලංකාවට ගිහිල්ලා අවුරුදු 2ක් පැකේ ලංකාවේ ඉඳලා මෙයා ආපහු 2009 ඇවිල්ලා දැන් එයා රැකියාව කරනවා. වැදගත් වෙන්නේ එයා අවුරුදු 20ක් සම්පූර්ණ කිරීම පමණයි. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මට දැන් යන්න තියෙනවා මම දැන් තව විනාඩි 10යි මට තියෙන්නේ. මම යන්නේ ප්‍රශ්න අහනවා ගොඩාක් කට්ටියට ප්‍රශ්නයක් තියලා තියෙනවා. දැන් අපි විශේෂයෙන් මමත් ගත්තාම අපි දැන් ඉතාලියේ ඉන්න කාලේ ඉතාලියේ ඉම්සයකට මුදල් ගෙවලා තියෙනවා කන්ට්‍රිබියුටි ගෙවලා තියෙනවා අපි. නමුත් මම වෙලා ඉන්නවා එංගලන්තේ ජීවත් වෙනවා. දැන් මම එංගලන්තේ කන්ට්‍රිබියුටි ගෙවනවා. මෙහෙත් මම පෙන්ෂන් එකට පෙන්ෂන්ගේ ස්ටේට් පෙන්ෂන් එකට මම සල්ලි මුදල් ගෙවනවා මෙහෙත් මම. ඔව්. ඒත් මම අවුරුදු 65 වුණාම 67 වුණාම මම පෙන්ෂන් එක ගද්දී මට ඉතාලිය ගෙවපු ටිකයි මේ ගෙවපු ටික එකතු කරලා මෙහෙන් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඉතාලිය ටික මට අතාරින්න වෙනවද? ඒක මට ගොඩක් ප්‍රශ්නයක්. මම ඒක නම් පිළිතුරු දන්න මම හිතනවා ඔයා කියන්නේ මේ පිළිතුරු ලැබුණා හොඳයි කියලා මම කියනවා. එංගලන්තේ ජීවත් වෙන අය පමණක් නෙමේ යුරෝප් යුනියන් එකේ ජීවත් වෙන කියන්නේ ජර්මන් වෙන්න පුළුවන් ගොඩක් අය දැන් ජර්මන් ගිහින් ජීවත් වෙනවා නෙදර්ලන්ඩ්ස් ගිහිලා ජීවත් වෙනවා. ඒකට අපි කියනවා ඔබතුමා දන්නවා ඒකට අපි කියනවා අකෝර්ඩෝ ඉන්ටර්නැෂනල් එකක්. ඒ කියන්නේ ද්විපාර්ශ්වික ගිවිසුමක් තියෙනවා. වාසනාවකට ඉතාලිය මේ රටවල් එක්කලා මේ ගිවිසුමට එකඟ වෙලා ඉන්නේ. සමහර කට්ටිය බය වෙනවා බ්‍රෙක්සිට් එකෙන් අයින් වෙන්නේ නේද? නමුත් ඒක නෙමෙයි කියලා කියන්නේ. අපි ඇත්ත දෙසැම්බර් 31 වෙනිදා බ්‍රෙක්සිට් එකෙන් ගොඩක් ඉතාලි ජාතිකයෝ මම දන්නේ ලංකාවට මේ ගැන අවබෝධයක් තිබුණාද කියන එක. ඉතාලි ජාතිකයෝ දැන් ඔය ඔබතුමාලා මෙහි කන්ට්‍රිබියුටි ගෙවලා එංගලන්තයට ගිහින් ජීවත් වෙනවා වගේම ගොඩක් ඉතාලි ජාතිකයෝ ඉන්නවා 20ක් 30ක් විතර ඉතාලි ජාතිකයෝ ඉන්නවා එංගලන්තේ ජර්මන් වල වැඩ කරලා දැන් ඒගොල්ලන්ගේ අවසාන කාලේ තමුන්ගේ රටට ඇවිල්ලා ඉන්නවා. කියන්නේ ඉතාලියට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් බියකින් සැකකින් ජීවත් හිටියා මේ දෙසැම්බර් 31 වෙනිදා බ්‍රෙක්සිට් එක. ඒ කියන්නේ එංගලන්තයේ යුරෝප් යුනියන් එකෙන් අයින් වෙනකොට මේ තිබුණු හැම කිවිසුමක්ම නැතු වෙයි කියන එක. එතකොට එතනදී ලොකු අසාධාරණයක් වෙනවා. ඔබතුමාලා මෙහි කන්ට්‍රිබියුටි ගෙවලා එංගලන්තේ ගිහින් ජීවත් වුණා. ඉතාලි ජාතිකයෝ එංගලන්තේ ගිහිල්ලා කන්ට්‍රිබියුටි වෙබ්සාරේ කරලා ජර්මන් වල ගිහිල්ලා කන්ට්‍රිබියුටි ගෙවලා ඉතාලියට ඇවිල්ලා. නමුත් වාසනාවකට එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ තිබුණු ගොඩක් එකඟතාවල් ඒ දිවිපාර්ශ්වික ගිවිසුමේ තිබුණු ගොඩක් එකඟතාවල් ඒ විදිහටම තියෙනවා. ඒ හින්දා මේ කන්ට්‍රිබියුටි ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එංගලන්තේ මේ වෙලාවේ ජීවත් වෙන අය, ජර්මන් වල මේ වෙලාවේ ජීවත් වෙන අය ඕගොල්ලන්ගේ පෙන්ෂන් එක ගන්න වයස අවුරුදු 67 සම්පූර්ණ වුණාම ඔබ ඒ වෙලාවේ ජීවත් වෙන්නේ රට එංගලන්තේ නම් එංගලන්තයේ ඉම්ස ආයතනය හරහා ඕගොල්ලන්ට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒකට කියනවා රිකොන්ජුන්සියෝන් එකක් කරනවා කියලා කන්ට්‍රිබියුටි. එතකොට ඒ ආයතනය එංගලන්තයේ ඉම්ස ආයතනය ඉතාලියේ ඉම්ස ආයතනයෙන් ඔබගේ කන්ට්‍රිබියුටි එකතු කරගන්නවා. ඒ හින්දා ඒ ගැන සැකයක් බයක් තියාගන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් ඕගොල්ලන්ට වෙනවා. මම ඒක දැන් මම මේ ගැන මෙහෙන් ඒක විස්තර හුවා මේගොල්ලෝ අපිට කිව්වේ සත්තුලි ඉම්සේ ගෙනත් දෙන්න ඊට පස්සේ ඒගොල්ලෝ ඒක චෙක් කරලා සම්බන්ධ වෙනවා කියලා ඉතාලියත් එක්ක. ඒක සමහර කට්ටිය ඉන්නවා සම්පූර්ණ අවුරුදු 20ම ගෙවලත් මෙහාට ආපු කට්ටිය ඉන්නවා. ඒතර ඒගොල්ලෝ කල්පනා කරනවා අපි අවුරුදු 20න් පස්සේ ඉතාලියකේ වෙනම ගන්න එංගලන්තේ වෙනම එංගලන්තේ අවුරුදු 10ක් තමයි ඉතින් ගෙවුවාම පෙන්ෂන් එකට අයිතිවාසිකම තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අවුරුදු 20ක ඉතාලියක වෙනම ගන්න එංගලන්තේ වෙනම ගන්නයි. ඒක පුළුවන්. ඔබට කැමති නම් එංගලන්තේ ගෙවපු කන්ට්‍රිබියුටි වලට එංගලන්තයෙන් පෙන්ෂන් එක ගන්න පුළුවන්. ඒ රටේ ක්‍රියාත්මක වෙන නීතිය අනුව ඒ ගෙවන මුදල අනුව ඉතාලියේ ඔබ අවුරුදු 20ක් සම්පූර්ණ කරලා තියෙනවා නම් අවුරුදු 67 සම්පූර්ණ වුණාම ඔබ ඉන්න රටක ඉඳලා ඉතාලියට ඇවිල්ලා ඉතාලියේදී ඕගොල්ලන්ට මේ පෙන්ෂන් එක ඉතාලියේ ලබා ගන්න පුළුවන්.
මට ඒක තමයි වාසිදායක එක මොකද එතකොට වැඩිපුර හම්බ වෙනවා කියලා මම හිතනවා පෙන්ෂන් එක සමහර විට රටවල් දෙකේ පවතින තිබෙන මුදල් ජීවන පිටාඩුව බෙහෙත් ඔයගොල්ලන්ට වාසියක් ගොඩක් වෙලාවට වාසිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දෙකක්ම ගත්තොත්. හරි. මම දැන් තව යන්න ඕනේ. යන්න ඉස්සත් අනිත් ප්‍රශ්නේ අහනවා. ඒක තමයි මූලික දේ. සමහරක් අපේ ගොඩක් කට්ටිය දැන් අනුතුරු වෙලා මිය යනවා. මේක පෙන්ෂන් වලට සම්බන්ධ දෙයක් නෙමෙයි. නමුත් වන්දි ප්‍රශ්නයක් මේක මම කතා කරන්නේ. ගොඩක් කට්ටිය අපේ ලංකාවේ කට්ටිය අනුතුරු වලින් මිය යනවා. ඔව්. අනුතුරු වලින් මිය ගියාම සමහරට තමන්ගේ වරදක් නොවී අනුතුරු වලින් මිය ගියාම ඉන්ෂුරන්ස් එකෙන් නෝ තමන් භානික ගිහිල්ලා කාගේ හරි තමන් මිය ගියාම ඕ පාරි ගිහිල්ලා හැප්පිලා නැතුනහම ඒ වෙලාවේදී අපිට හම්බ වෙන රක්ෂණ ආවරණ මුදල ලබා ගන්න අයිතිය තියෙන්නේ කාටද? ඒක තමන්ගේ ලංකාවෙන් යැපෙන ඥාතීන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද? ඒ ගැන පොඩි විග්‍රහයක් කරොත් මම හිතන හොඳයි කියලා හිතනවා. මොකද හේතුව ගොඩක් කට්ටිය ලබා ගන්න එයාගේ බිරිඳෝ ස්වාමියා එක්ක අම්මෝ තාත්තා විතරයි ලබා ගන්නේ. නමුත් ගොඩක් කට්ටිය තමන්ගේ යැපෙන්න ඉන්න කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා තානාපති කාර්යාලය විදේශ කටයුතු ලංකාවේ ඉංග්‍රීසි කටයුතු අමාත්‍යාංශයේ තානාපති කාර්යාලය සම්බන්ධ වෙන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඒක ඉන්ෂුරන්ස් රක්ෂණ සමාගමුත් ඒව වැඩිපුර කියන්නේ නැහැ අපේ කට්ටියට. ඒක නිසා ඒ ගැන පොඩි පැහැදිලිමක් කරමු. මම හිතන්නේ ඉදිරියේදී ලංකාවේදී හත්සන්තුලක් නැති වෙච්ච කාට හරි මේ මුදල් ලබා ගැනීමේදී ඒ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ ගැන පැහැදිලි කිරීමක් කරලා හොදා කියලා හිතනවා. ඒ අතරතුරේ මම කියන්න ඕනේ මම දැන් යන්න ඕනේ මහින්ද මහත්මයා සමාවෙන්න මම දැන් යන්න වෙනවා. ඒක නිසා ඔය වැඩ කටයුත්ත දිගටම කරන්න යන්න ශිරම් මහත්මිය. බොහොම ස්තුතියි. අද ගොඩක් කට්ටිය දැනුවත් වුණා පෙන්ෂන් එක ගැන. මම පුළුවන් වුණොත් WhatsApp වලින් සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි ඔබතුමාට අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වී පිළිබඳව රාජකාරී බහුල චරිතයක්. ඉතින් කෙසේ වෙතත් පළමු වැඩසටහනට චිරෝවි මහත්මිය අපි සම්බන්ධ කරගත්ත අජිත් ටිආරච් මහත්මාවත් ඉතින් 2021 වර්ෂයේ ඔබතුමාට ජයන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වී පිළිබඳව. බොහොම ස්තුතියි. ඉතින් කරගෙන මොකද යන්නේ මට අවශ්‍ය වෙන ප්‍රශ්න අහනවා මම WhatsApp වලින් සම්බන්ධ කරගන්න. අපි බලාගෙන ඉන්නවා. ඔව් ශිරෝම් මහත්මිය අපි අජිත් මහත්මයා යොමු කළ ප්‍රශ්න වලට උත්තර දෙමු නේද? අජිත් මහතා යොමු කරු ප්‍රශ්නෙට උත්තරයක් දෙමු. මම පළමුවෙන්ම කියන්න ඕන මම නීතිඥවරයෙක් නෙමෙයි. නමුත් එතුමා යොමු කළ ප්‍රශ්නයට මම අපේ නීතිඥ මණ්ඩලයක් ඉන්නවා විවිධ කාර්යයන් සඳහා යොමු වෙන නීතිඥයෝ ඉන්නවා. මගේ රැකියා ජීවිතයේ වසර 14ක රැකියා ජීවිතයේ ලැබපු අත්දැකීමුත් එක්කලා මම මේකට කෙටියෙන් පිළිතුරක් දෙන්නම්. මේ වගේ අවස්ථාවකදී වඩාත්ම උචිත වෙන්නේ ඊටමත් දක්ෂ නීතිඥවරයෙක් මේ ප්‍රශ්නයට යොමු කර ගැනීමයි. අනිවාර්යයෙන්ම නීතිඥයෙක්ගේ මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා මේ වගේ ඇක්සිඩන්ට් එකකදී කෙනෙක් මරණයට පත් වුණාම. ඔබතුමා ඉන්නවද? ඔව්. එතකොට ගොඩක් වෙලාවට මේ වගේ ආපදාවකදී වැඩියෙන්ම බලතල හිමිකම් කියන්නේ ඒ ලැබෙන වන්දි මුදලේ වැඩියෙන්ම හිමිකම් කියන්නේ ඔහු විවාහකෙක් නම් ස්වාමි පුරුෂයා භාර්යාව හෝ ඔවුන්ගේ දරුවා. ඊට අමතරව ඔහුගෙන් යැපෙන්න සමහර විට දෙමව්පියන් වෙන්න පුළුවන්. සමහර වෙලාවට සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. එක ගෙදර ජීවත් වෙන අය වෙන්න පුළුවන්. එක ගෙදර ජීවත් නොවෙන අය වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ම මේ වන්දි මුදලට හිමිකම් කියනවා. නමුත් මෙතනදී වැඩි අයිතියක්. ඒ කියන්නේ වැඩි කොටසක් අයිති වෙන්නේ තමුන්ගේ නීත්‍යානුකූල භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට දරුවන්ට. ඊට අමතරව දෙමව්පියෝ සමහර ලංකාවේ ජීවත් වෙනවා වෙන්න පුළුවන්. සමහර විට එයාගේ අවිවාහක සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් මෙයාගෙන් යැපුණු කෙනෙක් වෙන්න පුළුවන්. මරණයට පත්වෙච්ච කෙනාගෙන් ජීවත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ දේවල් ඔප්පු කරලා දක්ෂ නීතිඥයෙක්ගේ මාර්ගයෙන් මේ හැම කෙනෙකුටම
මේ ඉන්ෂුරන්ස් එකෙන් ලබා ගන්න මුදල් වලින් කොටසක් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි දක්ෂ නීතිඥවරයෙක් මේ ගැටලුවද නිරාකරණය කර ගැනීමට දක්ෂ නීතිඥවරයෙක් සම්බන්ධ කර ගැනීම. හැම කෙනෙකුටම මේක ගන්න පුළුවන්. නමුත් හේතු සාධක පෙන්වන්න ඕන. අපි කියමුකෝ දෙමව්පියෝ දෙන්න කියලා. දෙමව්පියෝ දෙන්න මාස්පතා මේ කෙනා මරණයට පත්වෙච්ච කෙනා මේ සල්ලි අවලා තියෙනවා. මේ දෙමව්පියෝ දෙන්න ජීවත් වෙන. දැන් මෙයාගේ මරණයෙන් පස්සේ ඒ දෙන්න අසරණ වෙලා තියෙනවා. ඒ හේතු පෙන්නලා ඒගොල්ලන්ටත් වන්දියක් ලබා ගන්න පුළුවන්. ඒකෙන් ඒ අය මෙහෙ ඉන්න අය වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ රටේ ජීවත් වෙන අය වෙන්න පුළුවන්. ශිරෝන් මහත්මිය එතකොට සමහර වෙලාවට හිතන්නට පුළුවන් දැන් ප්‍රධාන බාරකාරත්වයට ලැබෙන මුදලින් තමයි මේ කොටස් ගෙවිගෙන යන්නේ. එතකොට මේ ගොඩක් නෑ එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ. ගොඩාක් වෙලාවට මහින්ද මේකත් කියන්න ඕන. අපි හිතමුකෝ කවුරු අපි කියමුකෝ ස්වාමි පුරුෂයා නැති වුණා කියලා. එතකොට එයාගේ භාර්යාව දරුවෝ මෙහි ඉන්නවා. එයාගේ අනිත් යැපෙන්නු ඉන්නේ ලංකාවේ නම් එයාගේ ඒ රටින් පිටේනම් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට අපි හිතමුකෝ ලංකාව කියලා. මේ ඉන්ෂුරන්ස් ආයතනේ ගොඩාක් වෙලාවට අර ලංකාවේ ජීවත් වෙන අයට ගෙවන කොටස ගොඩක් වෙලාවට ගොඩාක් අඩුවෙන් ගෙවන්න උත්සාහ කරනවා. ඒකට එක්තරා හේතුවක් තියෙනවා. මොකද අපි හිතමුකෝ දැන් යුරෝ 20000ක් යුරෝ 50000ක් හම්බුණා කියලා. ඒක ලංකාවට මාරු වෙනකොට ලොකු මුදලක්නේ. ඒ හින්දා ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ට ගෙවන ගාන ගොඩාක් අඩු කරන්න. ඒ හැරුණාම අර ලැබෙන මුදලින් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ලැබෙන මුදලින් අඩුවීමක් වෙන්නේ නැහැ ඒක. ශිරෝන් මහත්මිය දැන් අපි කතා කරමින් ඉන්නේ විශ්‍රාම වැටුප් පිළිබඳව අද පතිරණ වොයිස් අපිත් සමග සම්බන්ධ වෙලා තිබෙන්නේ වෙරෝනා නගරයේ කෙන්ටු මිග්‍රාන්ති ආයතනයේ අධ්‍යක්ෂිකා ශිරෝමි පෙරේරා මහත්මිය. ඉතින් විශ්‍රාම වැටුප් පිළිබඳව කතා කරද්දී සමහර අය ගෘහ සේවයේ නියුත් වෙලා ඉන්න අයගේ කරන යෝජනාවක් තමයි Tamanට ලැබෙන අවම විශ්‍රාම වැටුප කොපමණද? එහෙම නැත්නම් Tamanට යම්කිසි ආපදාවලදී යම්කිසි කරුණු කාරණාවලදී මේ පිළිබඳව අපි කතා බහ කළා. අවම විශ්‍රාම වැටුප කොපමණක් ලැබෙනවද ගෘහ සේවයේ යෙදී ඉන්නන්ට? මහින්ද ගෘහ සේවයේ යෙදී ඉන්නන් අපි කොටස් දෙකකට ගෘහ සේවය වෙන් කරන්න පුළුවන්. ගෘහ සේවයේ යෙදෙන අයව එකක් part time job කරන අය, සමහර අය full time job කරන අය. ඒ කියන්නේ අපි සරලව කියනවා බදාන්ති කරනවා කියලා. ඒ කියන්නේ ආ එතනම ජීවත් වෙනවා. ඒ පවුලත් එක්ක ජීවත් වෙනවා. පැය 40කට වැඩිය වැඩ කරනවා. උපරිම අපි පැය 40කට වැඩිය වැඩ කරන කෙනෙක් ගන්නේ පඩිය යූරෝ 10,000ත් 1200ත් අතර. එතකොට part time job කරන කෙනෙක් නම් ඒ කෙනා වරු දෙකක් වැඩ කරොත් පැය 25යි උදේ වරුවයි හවස් වරුවයි ඒ කෙනාටත් උපරිමයෙන්ම ගන්න පුළුවන් වෙන්නේ යූරෝ 1,200ක් විතර. එතකොට මම මේ වෙනකොට හදලා දීලා තියෙන විශ්‍රාම වැටුප් ගෘහ සේවයේ යෙදিলা ඉන්න අයට හදලා දීලා තියෙනවා සෑහෙන ප්‍රමාණික විශ්‍රාම වැටුප්. ඒගොල්ලන්ට මාසිකව ලැබෙනවා යූරෝ 515ක විශ්‍රාම වැටුපක් ලැබෙනවා එයාගේ ජීවිතයේ තියෙන කල්ම. අවමය යූරෝ 515ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි දැන් මේ වගේ කටයුත්තකදී විශේෂයෙන්ම ඩොමෙස්ටික් අය ගෘහ සේවයේ නිරත වෙන අය සමහර මොහොතවල් වලදී තමන්ගේ හාම්පුතුන් ඉවත් කිරීමේදී ඒ වගේම නීති ගැටළු වලට යෑමේදී උසාවිය හා සම්බන්ධ ගැටළු වලදී එහෙම නැත්නම් අනිකුත් ශ්‍රී ලාංකිකයන් නඩුහබ වලට පැටලිලා උසාවිගත වෙලා එහෙම නැත්නම් නීතිය හමුවට පමුණුවාම මේ විශ්‍රාම වැටුප බාධාවක් වෙනවද ඒක? නෑ විශ්‍රාම වැටුපට බාධාවක් වෙන්නේ නැහැ ඒක. ඒක කිසිසේත්ම විශ්‍රාම වැටුපට බාධාවක් වෙන්නේ නැහැ. ඉම්සා ආයතනයේ විශ්‍රාම වැටුප ගෙවන්න බලන්නේ මෙයා වයස සම්පූර්ණ කරලා තියෙනවද? මෙයා අවුරුදු 20ක් අවමේ කන්ට්‍රිබියුට් ගෙවලා තියෙනවා කියන එක විතරයි. එයා ඒ වෙලාවේදී සමහර වෙලාවට සිරගත වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ආබාධිත දරුවන් සම්බන්ධයෙන් කොයි වගේ ක්‍රමවේදයක්ද තියෙන්නේ? ආබාධිත දරුවන්ට ලැබෙන අධ්‍යාපන වරප්‍රසාද එහෙම නැත්නම් ඒ අයට යැපෙන්නට ලැබෙන දේවල් මේ විශ්‍රාම වැටුපත් හා සංසන්දනය කරද්දී මේ විශ්‍රාම වැටුප් ලබන අයට කොයි විදිහටද ඒව බලපාන්නේ? ආබාධිත දරුවන්ට ඒ කියන්නේ අධ්‍යාපනයේ ලබන වයසේ ආබාධිත දරුවන්ට
සාමාන්‍යයෙන් මෙහි ඉස්කෝලේ පටන් ගන්නේ අවුරුදු 6 දී ඉඳලා අවුරුදු 18 වෙනකම්. අවුරුදු 6ත් අවුරුදු 18ත් අතර දරුවන් යම් කිසි ආබාධිත තත්වයකින් පෙළෙනවා නම් ඒ ආබාධිතත්වය වෙන්න පුළුවන් ශාරීරිකව හෝ මානසිකව. සමහර වෙලාවට අපි අතර ගොඩාක් දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ එකපාරටම බලපුවාම අපිට තේරෙන්නේ මේ දරුවා යම් කිසි ආබාධයකින් පෙළෙනවා කියලා. ඒ කියන්නේ පේන්න හොඳට ඉන්නවා. සමහර වෙලාවට එයා ගොඩක් කලහකාරී නේ කියන්නේ ගොඩක් වයලන්ට්. ඒ කියන්නේ කලබල කරගන්නවා. පන්තියේ ඉන්න අනිත් දරුවන්ට හේතුවක් නැතුව ගහනවා, හිංසා කරනවා. ඒක සමහර ආතතිය වෙන්න පුළුවන් නේද? මානසික ආතතිය. ඔව්. එහෙම කියලා මේ හෙට මට කතා කරයිද දන්නේ නැහැ මගේ ළමයාත් පන්තියේ ළමයිට ගහනවා පෙන්ෂන් එක ගන්න ඕන කියලා. ඒ වගේ වෙච්ච වෙලාවල් තියෙනවා. ඉතින් දෙමව්පියන්ට තේරෙනවා නම් තමන්ගේ දරුවගේ හැසිරීම අසාමාන්‍යයි කියලා. එහෙම නැත්නම් දෙමව්පියන්ට දැනෙනවා නම් තමුන්ගේ දරුවාගේ يعني පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් කන් ඇහිීමේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් දරුවා කතා කිරීමට අපහසුයි. ඒ වගේ වෙලාවකදී ඔවුන්ට පුළුවන් පෙඩියාත්‍රා කියන්නේ උන්ගේ ළමා වෛද්‍යවරයාගේ දරුවම බලන වෛද්‍යවරයාට කියන්නලා certificato එක අපි කියනවා ඉන්දෙනිතා ඒ පෙන්ෂන් එකට අපි කියනවා ඉන්දෙනිතා frequenza scolastica කියලා. ඒකත් ඉම්සා ආයතනයේට අපි අපේ ආයතනයක් කරා පත්‍රනාත ආයතනයක් කරා අපි යොමු කිරීමක් කරනවා. දරුවාගේ වෛද්‍යවරයා දෙන නිගමනය අනුව අපි ඉම්සා ආයතනයේට මේ යොමු කිරීම ඔන්ලයින් මේක කරන්නේ. කරපුවාම ඉම්සා ආයතනයේ මම ඔයාලට කලින් කිව්ව ඕනම දෙයකදී අපිට ඕනම දෙයක් තීරණය කරන්න පුළුවන්. මට අසනීපයි මට වැඩ කරන්න බෑ. නමුත් ඒ අපි මොන දේ කරත් ඉම්සා ආයතනයේ කමිෂන් එක තියෙනවා. ડોක්ටර්ස්ලා 7 දෙනෙක් ඉන්නවා. ඒ කමිෂන් එකෙන් මෙයා සමත් වෙන්න ඕන. ඒ වගේ මේ වගේ ඉම්සා ආයතනයේ මේ දරුවව දෙමව්පියන් සමග කැඳවීමක් කරලා මෙයාගේ දැනට මොන හරි අසනීපෙට ගත්ත රිපෝට්ස් අරවා මේ ඔක්කොම බලලා මේ දරුවව බොහොම සුපරීක්ෂාකාරීවල ලෙස පරීක්ෂණය කරලා ඒගොල්ලෝ තීරණය කරුවොත් මේ දරුවට අසනීප තත්ත්වයක් තියෙනවා. මෙයා පන්තියේදී ගොඩක් කලබල කරනවා හේතුවක් නැතුව ගුරුවරුන්ට ගහනවා, ළමයිට ගහනවා. සමහරවිට දරුවෝ ඉන්නවා අවුරුදු 6ක දරුවෙක් කියන්නේ සමහර වෙලාවට ඒ ළමයාට බඩගිනි වුණාම එක එක අසනීපවත් තියෙනවා. දරුවෝ බඩගිනි වුණාම යාට තේරෙන්නේ නැහැ කියන්න. සමහර වෙලාවට ඇඟේම චූ කර ගන්නවා. ඒකත් එක්තරා අසනීප තත්ත්වයක්. අවුරුදු 6ක දරුවෙක් අවුරුදු 7ක දරුවෙක් පන්ති කාමරේ තුරම මුත්‍රා කරනවා නම් ඒකත් අසනීප තත්ත්වයක් නේ. ඒ වගේ දරුවෝ අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වෙලාවේදී ඉම්ස් එක කමිෂන් එක තීරණය කරත් මේ දරුවාට යම් කිසි මානසික හෝ ශාරීරික ආතතියක් මෙයාට ගැටලුවක් තියෙනවා කියලා අපිට ඉන්දෙනිතා ෆ්‍රීකවෙන්සි එකක් ඉල්ලුම් කරන්න පුළුවන්. එයාට අවුරුදු 18 වෙනකම් මාසෙට යූරෝ 289ක මුදලක් ඉම්සා ආයතනයේ ගෙවනවා. ඊටත් වැඩිය ඒක අර මං අර ඉන්වැලිඩිතාවල කිව්වා වගේ 74යි ඉඳලා 99 වෙනකන් නෙමේ දරුවන්ගේ මේ පුංති ගාන බලන්නේ. සමහර වෙලාවට 50ක් වෙන්න පුළුවන්. මොකද අපි කියමුකෝ කන් දෙකෙන් එක කනක් ඇහෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ඒක වලුතාරේ කරන්නේ වැලියු කරන්නේ වෙනත් ක්‍රමයකට. එතකොට එයාව 50කට තමයි වලුතාරේ කරන්නේ. ඒකත් මෙයාට පෙන්සියෝන ඉන්දෙනිතා ෆ්‍රීකවෙන්සි එකක් ගන්න එක හේතුවක් වෙනවා. වඩා වැදගත් වෙන්නේ මේ දරුවා ඒ විදිහට මෙයාට ડોක්ටර්ස්ලා තීරණය කරොත් මෙයාට ගන්න පුළුවන් පාසල් කාලය අතරතුරදී මේ දෙමව්පියන්ට පුළුවන් තමුන්ගේ දරුවා වෙනුවෙන් ඉන්සෙඤ්ඤාන්තේ di sostegno කෙනෙක් ඉල්ලන්නේ. ඒ කියන්නේ මේ දරුවා වෙනුවෙන්ම පාසල් කාලයේ පාසල තුල ඉන්නේ දරුවා පැය 6යි නම් මේ පැය 6 ඇතුළත කාලෙනේ එයා වෙනුවෙන්ම ගුරුවරයෙක් ඉන්නවා. ඒකට අපි කියනවා ඉන්සෙඤ්ඤාන්තේ di sostegno කියලා. මේ දරුවා වෙනුවෙන්මයි මේ ගුරුවරයා ඉන්නේ. දරුවා බාත්රූම් එකට ගෙනියන්න යනකොට ඒ ගුරුවරයා ගෙනියනවා. දරුවට කවන්න ඕන වෙනකොට ඒ ගුරුවරයා ලං වෙලා
මේ දරුවට මේවා කරනවා සමහරලාට කොම්පිටි හෝම්වර්ක් දරුවා එක්ක එකතු වෙලා කරනවා අනිත් ළමයි එක්ක ඒක කරන්න දෙන්නේ. නමුත් අර සාමාන්‍ය ළමයි අතර මෙයා ඉන්නවා මෙයා වෙනුවෙන් විශේෂ සොයා බැලීමක් කරන්න ඉම්ස් ආයතනය පාසලට නියම කරනවා මෙයාට ගුරුවරයෙක් දෙන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට මහින්ද අපේ දෙමව්පියෝ ඒ දේවල් ගොඩක් වෙලාවට දන්නේ නැහැ. මමම පෞද්ගලිකව දෙමව්පියන්ව යොමු කරලා තියෙනවා. ඔයාලගේ දරුවා වෙනුවෙන් ඉන්සෙන්ඥාන්ති සොස්තේඤ්ඤෝ කෙනෙක් ඕගොල්ලන්ට ඉල්ලන්න පුළුවන් මේ ඉන්සයිටෙන් එන වෙර්බාලයක පෙන්නලා කියලා. ඔව් ශිරෝන් මහත්මිය දැන් ඉන්වලිදිතා ඉන්න කෙනෙකු දැන් 289ක් මට මතක හැටියට ඔබතුමී ප්‍රකාශ කරුවේ ලබා ගන්න කෙනෙක් තවත් විටක උත්සාහ කරනවා තවත් රැකියාවක් කොන්ත්‍රාත්තුවක් සමග රැකියාවක් කරන්න. එහෙම කරන්නට ඔවුන්ට හැකියාවක් තිබෙනවද? කිසිම ගැටලුවක් නැහැ. ඉන්වලිදිතා පෙන්සියෝනි අසෙන්යෝ ඉන්වලිදිතා ගන්න කෙනෙක් අත වශයෙන්ම මෙහි ජීවත් වෙන කෙනෙක් නම් මහින්ද යුරෝ 289කින් ජීවත් වෙන්න අමාරුයිනේ තනි පුද්ගලයෙකුට. එයාට රැකියාවක් කරන්න පුළුවන්. එයාට රැකියාවක් කරන්න කිසිම බාධකයක් නැහැ. ගැටලුව එයා රැකියාවක් කරනකොට එයාගේ අතේ තියෙනවා එයාට අතේ තියෙනවා ඒකට අපි කියනවා වෙර්බාල් එක කියලා. වෙර්බාල් ඉම්ස් ආයතනෙන් එයා වෙනුවෙන් නිකුත් කරපු එයාගේ රෝගය සම්බන්ධව එයාට නියම කරපු පුන්තේජ්ජි ගාන හැම දෙයක්ම මේ වෙර්බාලේ සඳහන් වෙලා තියෙනවා. රැකියාවක් කරන්න කලින් එයා ඉතාලි භාෂාව යම් තාක් දුරට හරි නොතේරෙන කෙනෙක් නම් තේරෙන කෙනෙකුට පෙන්නලා මේ වෙර්බාල් එක එයා පරීක්ෂා කරගන්න එක සුදුසුයි. ඉන්වලිදිතා චිවිලේ යුරෝ 289ක් හම්බෙන කෙනෙක් නම් එයාට රැකියාවක් කරන්න පුළුවන්. නමුත් එයාගේ වාර්ෂික වැටුප යූරෝ 6246ට වැඩි වෙන්න බෑ. එහෙම වැඩි වුණොත් එයාට ඉම්ස් ආයතනයෙන් ගෙවන මේ අසෙන්යෝ එක කපා හරිනවා. ඔව්. ඒ වගේම තමයි ශිරෝන් මහත්මිය අද දවසේ ඔබතුමිය බොහොම වෙහෙසට පත් කරනවා අපි මේ අපේ ජනතාවගේ ගැටලුත් එක්ක. තව එකක් තමයි තමන්ගේ වැඩිහිටි දෙමව්පියන්ව ඒ වයස සීමා සම්පූර්ණ වෙන්න ආසන්නයේ තියෙද්දි ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් උත්සාහ කරනවා ශ්‍රී ලංකාවේ ඉඳන් ගෙනල්ලා මේ විශ්‍රාම වැටුප හදාගන්න. අවමය අවුරුදු 5ක් පමණ ඉතාලි රජයට ගෙවලා මෙයාලට යම්කිසි විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවද එහෙම? තියෙනවා. අපි හිතමුකෝ අපි ඉස්සෙල්ලා කතා කරා මේ අසෙන්යෝ සොචාලේ. ගොඩක් අය මේකට කියනවා පෙන්සියෝනි සොචාලේ කියලා. අසෙන්යෝ සොචාලේ පෙන්සියෝනි සොචාලේ දෙකම එකයි. පෙන්සියෝනි සොචාලේ ලබා ගන්න කෙනෙක් මම ඔයාලට අර කලින් කිව්වා වගේ මෙයා ඇත්ත වශයෙන්ම අවුරුදු 20ක කන්ට්‍රිබියුටි සම්පූර්ණ නොකළපු කෙනෙක්. නමුත් මෙයාට අවුරුදු 67ක් සම්පූර්ණයි. ඒ නිසා මෙයාට කන්ට්‍රිබියුටි නැති නිසා මෙයාට පෙන්සියෝනි වෙක්කියාය එකට ඉල්ලුම් කරන්න බෑ. මෙයා අසෙන්යෝ සොචාලයකට ඉල්ලුම් කරනවා. මේ අසෙන්යෝ සොචාලයක ලබා ගැනීමේදී මාසික යූරෝ 489ක් මෙයාට හම්බ වෙනවා. නමුත් මේ පෙන්ෂන් එක අර පෙන්සියෝනි වෙක්කියාය එක වගේ ලංකාවට හරව ගන්න බෑ. එයා මේ පෙන්ෂන් එක ගන්න තාක්කල් මෙයා මේ රටේ ජීවත් වෙන්න ඕන. එතකොට මෙයාගේ රෙසිඩන්ස් නැති කරගන්න බෑ. වරින් වර ඉම්ස් ආයතනය කොමුනේ තමුන් පදිංචි වෙලා ඉන්න කොමුනේ හරහා චෙක් කරගන්නවා මේ කෙනාගේ රෙසිඩන්ස් තියෙනවද කියලා. ඒක සමහර විට මේ විශ්‍රාම වැටුප ලබා ගන්න කෙනා දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අතර ඒ සොයා බැලීම තියෙනවා. එතකොට යම් කිසි විදියකින් මේ කෙනා ලංකාවට ගිහින් ඉන්නකොට මේ රෙසිඩන්ස් මෙයාගේ කැන්සල් වෙලා තිබුණොත් මේ පෙන්ෂන් එක නතර වෙනවා. ඊට අමතරව අවුරුද්දේ අවසානයේදී හැම අවුරුද්දෙම ජනවාරි පෙබරවාරි වෙනකොට ඉම්ස් ආයතනයේ ලියුමක් එවනවා. ඔබ මේ රටේ ජීවත් වෙනවද ජීවත් වෙනවා නම් මේ ඩික්ලරේෂන් එක පුරවලා අපිට එවන්න ඔබ රැකියාවක් කරනවද මේ දේවල් දැනුම් දෙන්න කියලා. ඒව නොකරුවොත් මේ විශ්‍රාම වැටුප ලබා ගන්න බැරුව යනවා. අපි හිතමුකෝ මේ පෙන්ෂන් එක ගන්න කෙනා පෙන්සියෝනි අසෙන්යෝ සොචාලේ ලබා ගන්න කෙනා අවුරුදු 20ක් කන්ට්‍රිබියුටි ගෙවලා නැහැ. නමුත් මෙයා අඩුම තරමේ අවුරුදු 5ක් ගෙවලා තියෙනවා. අවුරුදු 5ක් ගෙවලා තියෙනවා නම් අවුරුදු 67 ඉඳලා අවුරුදු 71 වෙනකන් මෙයාට ලබා ගන්න පුළුවන් පෙන්සියෝනි සොචාලේ. අවුරුදු 71 සම්පූර්ණ කරන් පස්සේ මහින්ද මේ කතාව ගොඩාක් අය දන්නේ නැහැ. මමම ගොඩක් අයව දැනුවත් කරනවා ඔයාට තව ටිකයි අවුරුදු 71 වෙන්න. මොකද ගොඩාක් වයසක අය ඇවිල්ලා මේ සීතල
ඔරොත්තු දෙන්නේ නැතුව ඇවිල්ලා කියනවා අපිට ලංකාවට යන්න ඕන අයියෝ මේ පෙන්ෂන් එක අපිට හරව ගන්න බෑනේ ගියොත් අපිට හම්බ වෙන්නේ නෑනේ. මම ඉතින් ඒ වෙලාවේදී පෙන්ෂන් එක බලලා කියනවා මේ දැන් එක්කෙනෙක් ඉන්නවා මේ ජනවාරි මාසයට 71 සම්පූර්ණ වෙනවා ජනවාරි 15. එයාට දැන් මම අපොයින්ට්මන්ට් එකකුත් දීලා තියෙන්නේ ජනවාරි 15 පස්සේ මාව හම්බෙන්න දෙන්න කියලා. එතකොට අවුරුදු 71 සම්පූර්ණ කළයින් පස්සේ මේ පෙන්සියෝනි සොචාලේ කියන එක ඒ අය අවුරුදු 5ක් අවම වශයෙන් කන්ට්‍රිබියුටි රජයට ගෙවලා තියෙනවා නම් ඒක යාට හරවන්න පුළුවන් අවුරුදු 71 සම්පූර්ණ කළයින් පස්සේ පෙන්සියෝනේ වෙක්කියායයකට. පෙන්සියෝනේ වෙක්කියායයකට මේක හැරෙවයින් පස්සේ මෙයාට නිදහසේ මෙයාගේ රටට ගිහින් ජීවත් වෙන්න පුළුවන්. මොකද ඒ පෙන්ෂන් එක හරව ගන්න පුළුවන් මේ ලංකාවට. පැහැදිලිවම. ඔව් එතකොට ගොඩ අය මම ගොඩාක් වෙලාට දැනුවත් කරලා ගොඩ අය අවුරුදු 69 70 71 සම්පූර්ණ කරන්න ඉන්න අය ගොඩ බලාගෙන ඉන්නවා මේ පෙන්ෂන් එක අවුරුදු 5ක් සමහර අයට අවුරුදු 13 තියෙනවා සමහර අයට අවුරුදු 12 තියෙනවා නමුත් 20 නෑ 20ක් සම්පූර්ණ කරන්න ගියා මේගොල්ලන්ට අවුරුදු 80ක් විතර වෙයි නමුත් ඒගොල්ලන්ට ලොකු සහනයක් මේ 71 සම්පූර්ණ කරායින් පස්සේ මේ යූරෝ 89 489 නෙමේ මේගොල්ලන්ට යූරෝ 500ක වගේ මුදලක් හම්බෙනවා. ඉතින් යූරෝ 500ක් ලංකාවට ගින් කෙනෙකුට හම්බෙනවා කියන්නේ ඉතින් ඇත්තටම මේක ඒගොල්ලන්ගේ ජීවිතය අවසාන කාලෙදි ලොකු දෙයක් වෙනවනේ. පැහැදිලිවම. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ විශ්‍රාම වැටුප පිළිබඳව. අද විශ්‍රාම වැටුප මාතෘකාවට එහා ගොස් අපි යම් තවත් කාරණාවක් ඔබතුමීගෙන් දැනගන්නට කැමතියි. ගෘහ සේවය හා සම්බන්ධව රැකියා කරන පිරිස යම්කිසි අවස්ථාවකදී රෝහල්ගත වීමකදී තමන්ට ලැබෙන මලත්තිය එහෙම නැත්නම් මේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් ලැබෙන ඒ දීමන ලබා ගන්නට මොන වගේ දේවල්ද ඉදිරිපත් කළ යුත්තේ ආයතනයට? මහින්ද මෙහෙමයි ගොඩක් අය දැන් පහුගිය දවස් ටිකේ නම් මගෙන් ගොඩාක් අය ඇහුවා අයියෝ මං ලවෝරු ඩොමෙස්ටික් කරන්නේ මං අසනීපෙන් මං කොවිඩ් හැදිලා මට මොකද වෙන්නේ කියන එක. ඉතින් ගොඩක් අයගේ අතර තියෙනවා ලේජ්ජේ අපි CCNL එක කියලා කියනවා කොල්ප් බදාන්ති කරන අයටත් ලේජ්ජේ CCNL එක තියෙනවා. ඔබ ගෘහ සේවයේ යෙදෙන කෙනෙක් නම් අපි කියනවා per anzianità di lavoro කියලා. ඒ කියන්නේ ඔබගේ සේවා කාලය අනුව කියන එක. ඔබ මාස 6ක් වෙනකම් වැඩ කරලා තියෙන කෙනෙක් නම් දවස් 8ක මලත්තිය එකක් තියෙනවා. අපි හිතමුකෝ ඔබ ගිය අවුරුද්දේ ජුනිවල 2020 ජුනිවල වැඩ පටන් ගත්තා. දෙසැම්බර් වෙනකොට ඔබ මාස 6ක් සම්පූර්ණ කරලා තියෙන්නේ මේ සේවා යෝජකයා ගාව. එතකොට ඔයා ජනවාරි මාසෙදී ඔබ අසනීප වෙනවා. එතකොට ඔබට දවස් 8ක මලත්තිය එකක් හිමි වෙනවා. ඒ මලත්තිය එකේ පළවෙනි දවස් 3 දතොරදි ලවෝරු ඔබට ගෙවන්නේ ඔබගේ වැටුපෙන් 50% පමණයි. අපි හිතමුකෝ ඔබ පැය ගානට වැඩ කරනවා කියලා. දවස් උදේවරුේ වැඩ කරනවා ඔබ පැය 5ක්. පැයට 8 ගානේ ඔබ වැඩ කරන්නේ පැය 5ට යූරෝ 40ක් හම්බෙනවා. නමුත් පළවෙනි දවස් 3 ඔබගේ සේවා යෝජකයා ඔබට ගෙවන්නේ එතකොට $4 යූරෝ 20යි. ඒ වරුවට ඔබ මලත්තිය ඔබට 50% පඩියෙන් ගෙවනවා යූරෝ 20ක් දවසට ගෙවනවා. පළවෙනි දවස් 3 ඔබ පළවෙනි දවස් 3 රැකියාවට ගියේ නැත්තම් දවස් 8ක් වෙනකන් දතෝරදි ලවෝරු ඔබට 100% පඩියෙන් ගෙවන්න ඕන. එතනින් එහාට ඔබ සම්පූර්ණ දවස් 8ක් තියෙනවා. මම හිතනවා මහින්ද පැහැදිලි ඇති ඔබට සම්පූර්ණ දවස් 8ක් තියෙනවා. ඒ දවස් 8න් පළවෙනි දවස් 3 දතෝරදි ලවෝරු ඔබට ගෙවන්නේ පඩියෙන් 150යි. ඔබ පැය ගානට වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මාසික වැටුපට වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. වැටුප 30න් බෙදලා ඔබට 150යි එකෙන් ගෙවන්නේ. තුන්වෙනි දවසේ ඉඳලා ඔබ තවමත් අසනීප තත්ත්වයේ ඉන්න කෙනෙක් නම් ඔබට 100ක් ගෙවන්න ඕන. dal 4 giorno quarto ඉඳලා 8 වෙනි දවස වෙනකන් තව දවස් 5ක් එතකොට. එතකොට ඔබගේ රැකියා කාලය ඔබ මාස 6 ඉඳලා අවුරුදු 2 වෙනකන් නම් ඒ සේවා යෝජකයා ගාව ඔබට දින 15ක මලත්තිය එකක් තියෙනවා. ඒකත් පළවෙනි දවස් 3 පඩියෙන් 150යි. ඉතුරු දවස් 12 100%යි.
ඔබ අවුරුදු 2කට වැඩි කෙනෙක් නම් sorry දෙකේ ඉඳලා මාස 6 ඉඳලා අවුරුදු 2 වෙනකන් දින 10යි අවුරුදු 2කට වැඩි නම් දින 15යි. පළවෙනි දවස් 3 150යි, ඉතිරි දවස්වල 100%යි. වඩා වැදගත් වෙන්නේ මෙතනදී ඔබගේ දතෝරිදි ලවෝරට මලක් තිය එක ඔයාගේ මෙදිගොදි වාසයෙන් මලක් තිය එක එයා ඉම්ස ආයතනයටත් දැනුම් දීමක් කරනවා. වෛද්‍යවරයා අනිවාර්යයෙන්ම ඉම්ස ආයතනයට දැනුම් දීමක් කරන්න ඕන. නමුත් ඉම්ස ආයතනය මේ ලවෝර ඩොමෙස්ටික් කරන අයට මලක් තිය සම්බන්ධයේදී කිසිම සහනයක් දෙන්නේ නැහැ. කිසිම සහනයක් මලක් තිය වලට මේ අය මෙයා ඉම්ස ආයතනය දෙන්නේ නැහැ. දතෝරිදි ලවෝර තමයි ඔයාට මේ ඔයගොල්ලන්ට මේ මලක් තියා ගෙවන්න ඕන වෙන්නේ. ඊට අමතරව මහින්ද තව කෙනෙක් අපි හිතන්නේ යා ඉන්ෆෝර්ටූනියෝ වෙන්න පුළුවන්. නේ? ඔව් අනිවාර්යයෙන්ම. ඒක නෙමෙයි ඉන්ෆෝර්ටූනියෝ සමහර විට ගේ පුලිත්ගේ හොදනකොට ලෙස්සලා වැටිලා මොකක් හරි කොන්දේ අමාරුවක් කකුලක කැඩීමක් වෙන්න පුළුවන්. නැත්තම් ඉනිමගෙන් වැටෙන්න පුළුවන්. ඒක සලකන්නේ රැකියාවේ පැය ගාන ඇතුළත නිවස ඇතුළතදී මොකක් හරි කරදරයක් හෝ වැඩට එනකොට ඒ වෙලාවේදී ඒක ඔක්කොම ඉනයිල් ආයතනේ තමයි මේව කරන්නේ. ඔබ ඉන්ෆෝර්ටූනියෝ ගියොත් ඉන්ෆෝර්ටූනියෝ අපි දන්නවා ඕනම කෙනෙක් ඉස්සෙල්ලාම දුවන්නේ ප්‍රොන්තු සොකෝර්සෝ එකටනේ. ප්‍රොන්තු සොකෝර්සෝ එකට යනකොට ප්‍රොන්තු සොකෝර්සෝ එකෙන් එළියට එනකොට ඔබ පළමුවෙන්ම බලන්න ඕන එතන දෙන වෙර්බාලයකේ වෛද්‍යවරයා අනිවාර්යයෙන්ම ඊනයිල් ආයතනයේට මේ ඉන්ෆෝර්ටූනියෝක දැනුම් දීමක් කරන්න ඕන ඔන්ලයින්. ඒ ඔන්ලයින් කරපුවාම මෙයාගේ වෙර්බාලයකේ සඳහන් වෙනවා ඉන්දිකාසියෝනේ ඊනයිල් C කියලා. සමහර වෙලාවට කලාතුරකින් 100ට එකක් වගේ වෛද්‍යවරයා කලබලයි එක්කෝ වෛද්‍යවරු අඩුයි ලෙඩ්ඩු වැඩි වෛද්‍යවරයාට මේක සඳහන් කරන්න අමතක වෙනවා. ඒ වෙලාවට එතනදි කියලා ඒක නිවැරදි කරගන්න ඕන මේක ඉනයිල් ආයතනයට ඔයා දැනුම් දීලා නැහැ කියලා. ඉනයිල් C කියලා දාලා නැහැ කියලා. එතනදී ඔබ හැකි ඉක්මනින් දතෝ ඔබ සිහි බුද්ධියෙන් ඉන්න කෙනෙක් නම් තමුන්ගේ ඥාතියෙකුට කියලා ඔබගේ දතෝරිදි ලවෝරට සේවා යෝජකයාට පැය 48ක් ඇතුළත දැනුම් දීමක් කරන්න ඕන මෙයා ඉන්ෆෝර්ටූනියෝ කියලා. ඔබගේ දතෝරිදි ලවෝරටත් රාජකාරියක් තියෙනවා කරන්න. ඉනයිල් ආයතනයට මොඩුල එකක් තියෙනවා ෆෝම් එකක් තියෙනවා ඒක quattro bis RA කියලා කියන්නේ මේක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔබගේ සේවා යෝජකයා මේ ෆෝමය පුරවලා ඉම්ස ආයතනයට දැනුම් දීමක් වෙන්න ඕන. පළවෙනි දවස් 3 දතෝරිදි ලවෝරු පඩි ගෙවන්න ඕන. තමුන්ගේ සේවකයාට 4 වෙනි දවසේ යා සනීප නොවුනනම් 4 වෙනි දවසේ යා වැඩට ආවේ නැත්නම් 4 වෙනි දවසේ ඉඳලා ඔබ ඉන්ෆෝර්ටූනියෝ වෛද්‍යවරයා නියම කරනවා දවස් 15ද දවස් 20ද මාසෙද 4 වෙනි දවසේ ඉඳලා ඔබ ඉන්ෆෝර්ටූනියෝ ඉන්න කාලය අතරතුර ඊනයිල් ආයතනයෙන් ඔබේ නිවසට අසෙන්යෝ චිර්කොලාර එකක් චෙක් එකක් මාර්ගයෙන් මේ ඉන්ෆෝර්ටූනිය ගෙවීම කරනවා ලවෝරෝ ඩොමෙස්ටික් කරන අයට. මහින්ද මේක පැහැදිලිවම කියන්න ඕන අපේ අය අතර තියෙන ලවෝරෝ ඩොමෙස්ටික් කරන අපේ අය අතර තියෙන අනවබෝධය නිසා ගොඩාක් අය මේ දේවල් නැති කරගන්නවා. සමහර වෙලාවට අපේ සේවා යෝජකයොත් මේ ගැන දැනුවත් නැහැ. අපි හිතමුකෝ අපි වැඩ කරන්නේ වයසක සිනියෝරා කෙනෙක් ගාව කියලා. එයාගේ පඩි නඩි ගෙවන්නේ ඔක්කොම කරන්නේ එයාගේ දරුවෝ. සමහරට ඒ දරුවෝ එයත් එක්ක ජීවත් නොවන කෙනෙක් වෙන්න පුළුවන්. දුර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මාසේ පඩි දෙන්න විතරයි එයා එන්නේ ගෙදරට. තමුන්ගේ අම්මගේ හෝ තාත්තගේ බදාන්ත එක්ක ඩොමෙස්ටිකා එක්ක කතා කරන්නේ මාසෙට එක දවසයි ටෙලිෆෝන් එකකින්. අපි මේ දේවල් කඩිනමින් නොකළොත් මේ ලවෝරෝ ඩොමෙස්ටික් කරන කෙනාට දවස් 15ක් හෝ 20ක් ගෙදරට ඉන්න වෙනවා කිසිම කෙනෙක්ගෙන් ගෙවීමක් හම්බෙන්නේ නැහැ. ඉම්ස ආයතනයේ ගෙවීමක් කරන්නේ ඊනයිල් ආයතනයේ ගෙවීමක් කරන්නෙත් නැහැ. ඉම්ස ආයතනයේ ගෙවීමක් කරන්නෙත් නැහැ. දතෝරිදි ලවෝරගෙන් පළවෙනි දවස් 3 ඉල්ල ගන්න පුළුවන් සල්ලි 4 වෙනි දවසේ ඉඳලා ඊනයිල් එක කියනවා ඔයාලා අපිට දැනුම් දීමක් කරලා නැහැ හින්දා මේක ගෙවන්න බෑ කියලා.
ඔව් බොහොම ස්තුතියි. ඉතින් ඉතාලි ඩොකියුමන්ට්ස් වැඩසටහන පතිරණ වොයිස් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවට මේ ලියකියවිලි සම්බන්ධව තිබෙන ගැටලු සහ අනවබෝධය ඉතාමත් ඉක්මනින් මගහැරවලා යහපත් විදිහට Tamanගේ වැඩ කටයුතු පිළිබඳව කඩිනමින් තීරණය ගන්නට උත්තේජනයක් ලබා දීම තමයි අපේ වැඩසටහනේ මූලික පරමාර්ථය වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ ආකාරයෙන් ඔබ දැනුවත් කරන්නේ. බොහෝ අය හිතනවා ඇති මේ මොහොතේදී Taman මීට වඩා දේවල් දන්නවා කියලා. දන්න දේ ඔබ ලියන්න ජනතාව දැනුවත් කරන්න. ඒකට කිසිම ගැටලුවක් නැහැ. අපි මේ මොහොතේදී සජීවීව තමයි මේ හැම දෙයක්ම ඔබට ප්‍රකාශ කරන්නේ. ශිරෝමි පෙරේරා මහත්මිය තමන් සතු දැනුම මේ ආකාරයෙන් නිර්ලෝභීව බෙදා හදා දෙනවා මේ කාලය ස්වේච්ඡාවෙන් වැය කරමින් අපිත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් කෙනෙකුට තමන්ගේ ගැටලුකාරී තත්ත්වයන් තවමත් අපැහැදිලි නම් ඔබට පුළුවන් ශිරෝමි පෙරේරා මහත්මියව පෞද්ගලිකව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න. ඒ වගේම අපි සිහිපත් කරන්නට ඕන ජනතාව නිරන්තරයෙන්ම අවබෝධයෙන් සිටින්න කඩිනම් කරගන්න තමන්ගේ එදිනදා ලියකියවිලි පිළිබඳව ගැටලුවක් තිබෙනවා නම් අදම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න හෙටට කල් තබා පසුතලින් නොවන්න කියලා පණිවිඩය තමයි අපි දෙන්නට ඕනේ. ශිරෝමි මහත්මිය අවසාන වශයෙන් අපේ අජිත් මහත්මයා ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය තියෙනවා. ඒක අන්තිම මම දැන් නැවත පැමිණියා. අපි ගොඩක් කට්ටියකට තියෙනවා මුදල් ගෙවලා නැති දඩ මුදල් යම් දඩ මුදල් ගෙවන්න නැතිව ඒවා ගෙවන්න තියෙනවා ගොඩක් මුදල් කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දඩ මුදල් ලෝ වෙන යම් දෙයිමනා සමහර දේවල් ගෙවල් නැති කට්ටිය ඉන්නවා. කවදාරි ලොබවයිද හිටියොත් ඒක තමන්ගේ පෙන්ෂන් එකෙන් අඩු කර ගැනීමක් වෙයිද කියලා අනාගතයේදී. ඒ කියන්නේ සමහර කට්ටිය තියෙනවා යුරෝ 10000 15000 මුදල් තියෙනවා ගෙවන්න. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ මෙතනින් පිඤ්ඤොරමෙන්තෝ දෙල්ල ස්ටිපෙන්ඩියෝ ඇත්ත වශයෙන්ම මට හම්බෙලා තියෙනවා පිඤ්ඤොරමෙන්තෝ දෙල්ල ස්ටිපෙන්ඩියෝ කරපු කෙනෙක්. එයාගේ ස්ටිපෙන්ඩියෝ පහෙන් එක කොටසක් දතෝර දී ලවුරු සේවා යෝජකයා නඩු තීන්දුවකින් මෙයාගේ වැටුප පිඤ්ඤොරාරේ කරන්න කියලා ආවොත් දතෝර දී ලවුරු අනිවාර්යයි ඒක දෙන්න. එතකොට මේ පුද්ගලයා මේ දිසුකුපත්සෝනි ගියා. රැකියාව අහිමි වෙලා යව රැකියාවෙන් අයින් කරලා දිසුකුපත්සෝනේක දාපුවාම ඉම්ස් ආයතනය මෙයාගේ ස්ටිපෙන්ඩියෝක ඒ කියන්නේ මාසෙට ලබා දෙන දිසුකුපත්සෝනි වැටුප පිඤ්ඤොරාරේ කෙරුවා. එතකොට අපිට එතනදී හිතන්න තියෙන්නේ ඔබ ස්ටිපෙන්ඩියෝක පිඤ්ඤොරාරේ වෙච්ච කෙනෙක් නම් ඉම්ස් ආයතනයෙන් ලැබිච්ච දිසුකුපත්සෝනේක පිඤ්ඤොරාරේ වුණා නම් ඔබ යම් කිසි දවසකදී පෙන්ෂන් එක ගත්තොත් ඒ පෙන්ෂන් එකත් ඔබට ලැබෙන ලැබීමක් නේ. ඒකෙන් පහෙන් එක කොටසකුත් පිඤ්ඤොරාරේ කරන්න පුළුවන්. ඒක මම මගේ නීතිඥවරයාගෙන් ඒ වෙලාවේදී ඇහුවා. මොකද එයා ඒ ලියුම් අරගෙන ඇවිල්ලා මගෙන් උපදෙස් සිල්ලුවා. එයාට නීතිඥ සහාය අවශ්‍යයි. ඇයි මගේ දිසුකුපත්සෝනේ පඩිය පිඤ්ඤොරාරේ කරන්න කියන එක. ඒතොර ඒ වෙලාවේදී නීතිඥයා කිව්වා කරන්න දෙයක් නැහැ. ඔයා මේක ගෙවන්න බැඳිලා ඉන්නවා. ඔයා රැකියාව දැන් ඔයාගේ අහිමි වෙලා ඔයා මාස 3ක් ඔයාට පිඤ්ඤොරමේ පඩිය ආවේ නැති නිසා ඒ රිකුපෙරෝ ක්‍රෙඩිටි ආයතනය අපි කියමු එක්ක ඉතාලියක කියලා එයා කොදිචි ෆිස්කාලෙන් හෙව්වා ඔබ දැන් ඉම්ස් ආයතනයෙන් පඩියක් ගන්නවා දිසුකුපත්සෝනේ. එතකොට ඒගොල්ලෝ දැනුම් දීමක් කරා ඉම්ස් ආයතනයේට මෙයාගේ ඒ ලැබෙන දිසුකුපත්සෝනේක එක කොටසක් පිඤ්ඤොරාරේ කරන්න කියලා. ඒක පන්සිලකට බලංගුද? පෙන්ෂන් එකකට බලංගුද? විශ්‍රාමයකටපත් බලංගුද ඒක? මගේ නීතිඥය සඳහන් කරේ විශ්‍රාම වැටුපටත් එක කොටසක් අයින් කරන්න පුළුවන් කියලා. ඔව් එතකොට දැන් සමහර කට්ටිය තව හිතනවා අන්තිම ප්‍රශ්නේ මගේ සමහර කට්ටිය හිතනවා ඩිස්ට්‍රික්ට් සල්ලි ගත්තාම මුදල් ලබා ගත්තාම අවුරුදු 2කට අවුරුද්දකට වයසත් අනුව ගෙවන කාලට ඒක ගත්තාම අපේ පෙන්ෂන් එකට අපිට පෙන්ෂන් විශ්‍රාමයට ලබා දීමේදී ලබා දෙන මුදල අඩු වෙනවා කියන එක. නෑ. මම අර කලින් සඳහන් කරේ ඒක කියන්නේ කොන්ට්‍රිබියුටිව් කොන්ෆිගුරටිව් කියලා. ඔබ දිසුකුපත්සෝනේ ලබා ගත්තත් අවුරුදු 2ක් හෝ අවුරුදු උපරිමයේ අවුරුදු 2ක් දෙනවා. මාස 6 මාස 9 අවුරුදු ඔබට ඒ කාලයේදී කොන්ට්‍රිබියුටිව් වල ආවරණයක් තියෙනවා. එතකොට කොන්ට්‍රිබියුටිව් වල ආවරණයක් එනකොට ඔබට ලැබෙන විශ්‍රාම වැටුපේ අඩුවක් වෙන්න විදියක් නැහැ. මොකද කොන්ට්‍රිබියුටිව් වල ආවරණයක් එනකොට ඒ කාලයේදී
ඔව් ඒක- එහෙනම් ඒක- අද දවසේ අපිට සමුගන්නට කාලය ඇවිල්ලා තිබෙන්නේ මොකද විශාල කාලයක් ප්‍රමාණයක් අපි මේ මොහොතේදී රැඳී සිටියා. ඉතින් බොහෝ දෙනා නොඑක ආකාරයේ ගැටලු අප වෙත යොමු කළා. ඒ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕන රියදුරු බලපත්‍රය පිළිබඳව බොහෝ දෙනා ගැටලු අපිට යොමු කරනවා. කෙසේ වෙතත් ඉදිරියේදී ඒ පිළිබඳවත් අපි කතා කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. රියදුරු බලපත්‍රය පිළිබඳව ශිරෝන් මහත්මයා මොනවා හරි අලුත් මහත්මිය මොනවා හරි අලුත් දැනගැනීමක් තිබෙනවද සම්බන්ධයෙන් රියදුරු බලපත්‍රය සහ මන්මනං ඉතාලියද ශ්‍රී ලංකාවේද? ඉතාලියේ? ඉතාලිය නම් මේ වෙනකොට අලුත් හැඳින්වීම් මුකුත් නැහැ. බොහොම ස්තුතියි. එහෙනම් අද දවසේ අපි සමුගන්නටයි ඒ සූදානම් වෙන්නේ. ප්‍රශ්න මහින්ද ඒ ප්‍රශ්න තව තිබ්බා මේ කීප දෙනෙක්ම ඔව් ඒක අපි තවත් මතක් කරන්න පොඩ්ඩක් ඒක අවුරුදු තමා රෙසිඩන්ස් දාලා අවුරුදු 4ක් ඇතුළත ඉතාලි විදුපත්‍ර බලපත්‍ර ලබා ගත යුතුයි ලංකාවේ එක පරිවර්තනය කරගත යුතුයි එක්කෙනෙක් ආත්ම අවුරුදු 5ක් යන රෙසිඩන්ස් පරණයි එතන පුළුවන් දෙකලා බෑ අවුරුදු 4ක් ඇතුළත ලබා ගත යුතුයි අනිවාර්යයෙන්ම ඒකත් පොඩ්ඩක් මතක් ඔව් කරගන්න. ගොඩක් අය ඒක හරියට කන්ෆියුස් කරගන්නවානේ. ඒක හරියට පටලව ගන්නවා. අපිටත් මේ දිනපතාම වගේ එන ප්‍රශ්නයක් ඒක. ඒ රෙසිඩන්ස් දමලා අවුරුදු 4ක් ඇතුළත තමන්ගේ ලංකාවේ රීදුරු බලපත්‍රය මෙහාට පරිවර්තන කරගන්න ඕනේ. ඒ වගේම රීදුරු බලපත්‍රය ලබා ගන්න තියෙන්න ඕනේ ලංකාවේ. තමන් මේ රෙසිඩන්ස් දමන්න ඉස්සර. දාන්න කලින් ඔව්. ලංකාව ලබා ගන්න තියෙන්න ඕනේ. ගත්තට පස්සේ අවුරුදු 4ක් කාල සීමාවක් දෙනවා. ගන්න පුළුවන්. පරිවර්තන කරගන්න. ඔව්. බොහොම ස්තුතියි අජිත් හෙට්ටිආරච්චි මහත්මයා මේ වැඩසටහන අධ්‍යක්ෂණය කරන ඔබතුමාට ස්තුතියි. ඒ වගේම අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ චෙන්ටුමිගාන්ති ආයතනයේ අධ්‍යක්ෂිකා ශිරෝමි පෙරේරා මහත්මිය. ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා පතිරණ වොයිස් අපි අද දවසේ අපිත් එක්ක හාහපුරා කියලා 2021 වර්ෂයේ ඉතාලි ඩොකියුමන්ට්ස් වැඩසටහනට පැමිණීම පිළිබඳව ඔබතුමියට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ස්තුතියි ඔබතුමන්ලාටත් මාව සම්බන්ධ කර ගැනීම ගැන. ඉතින් අපි ඉදිරියේදී සන්තෝසයි අපේ ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කරන්න. මොකද මේ වගේ දැනුවත් වීමේදී ඔවුන් ගොඩක් ඒක යහපතක් වෙනවා. මොකද ඇත්තටම තමුන් කන්ට්‍රිබියුටි කියන්නේ මොනවාද, තමුන් අවබෝධයෙන් සිටිය යුතු කරුණු මොනවද කියන එක ගැන දැනගෙන ගියොත් එහෙම ඉතාලියේ ජීවත් වීම ගොඩක් පහසු වෙනවා. ඒ හින්දා ගොඩක් සන්තෝසයි මේ වගේ වැඩසටහනක් පාත්තලා අපේ ශ්‍රී ලාංකිකයන්ව දැනුවත් කරන එක ගැන. ඉතින් ඔබලාට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා Wings for World ආයතනයේ ඒ වගේම චෙන්ටුමිගාන්ති ආයතනයේ ප්‍රධානී සුජින්ත ප්‍රනාන්දු මහත්මයාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ වැඩසටහන සම්බන්ධීකරණයෙන් දායකත්වය ලබා දුන්නු ගායනා ශ්‍රීනාලි ඒ වගේම කැමරාකරණයෙන් අපිට දායකත්වය ලබා දෙන රුවන්ත ප්‍රනාන්දු ඒ වගේම ශමිල් කෙහෙලිය ඔබටත් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එනම් අද දවසේ අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. පතිරණ වොයිස් අපේ YouTube channel එකේ තිබෙනවා. ඉතින් මේ වැඩසටහන තුලින් ඔබට යම් කිසි වටිනාකමක් අගයක් දැනෙනවා නම් අපේ YouTube channel එකත් subscribe කරන්න කියන පණිවිඩයත් ඔබට ලබා දෙනවා. එහෙනම් අද දවසේ අපි සමුගන්නා සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. ජයෙන් ජය වේවා. සුබ රාත්‍රියක්.